Okay, very good morning to all of you. Subham Subudasana Kadarniya Daru Hamotama. We are going to start grade 11 webinar. Tapi ekola wasara webinar එක පටන් ගන්න තමයි සූදානම් වෙන්නේ. Within last 2 weeks, පහුගිය සති දෙක පුරාවට we discussed some questions and also modal verbs and also the last part of the conjunctions. සන්ධි පදවල කොටස් ටිකක් අපි කතා කරා. ඒ වගේම modal verbs භාවිතය පිළිබඳව කතා කරා ඔයාලගේ request එකක් එක්ක. ඒ වගේම ප්‍රශ්න කීපයක් අපි කතා කරා විභාග ආකෘතිය ප්‍රශ්න probable questions and model questions. ඒ සියල්ලගෙන්ම පස්සේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාට මම කලින් මාසේ දීපු ටියුට් එක. ඒ කියන්නේ අපි කියනවා කලින් මාසේ නෙමෙයි මේ මාසේ ජූලි මාසයට අදාළව ජුලයි වල ටියුට් එකේ තිබුණ direct indirect speech එක්කම conditional sentences කියලා කොටසක්. So we are going to start the lesson conditional sentences. ඉතින් අපි සූදානම් වෙන්නේ conditional sentences කියන කොටස ආවරණය කරන්න කතා කරන්න. ඉතින් take out your tunes and get ready for the lesson. ටියුට් එක අරගන්න පාඩමට සූදානම් වෙන්න. හරි. මං හිතනවා දරුවන්ට මෙන්න මේ කොටස මෙන්න මේක තමයි ටියුට් එක. ඔයාලට දීලා තියෙනවා මෙන්න මේක. හරි. ලැබිලා තියෙනව නේද? ලැබිලා තියෙනවද? ලැබෙන්න ඕනේ. හරි. මොකද ජුලයි වලට අදාළව direct indirect speech එක conditional sentences කියන කොටස තමයි ඔයාලට දුන්නේ. හැමෝගාවම ටියුට් එක තියෙද? හරි. හරි ටියුට් එක තියෙනවා කියලා දරුවෝ කියන නිසා අපි යමු කෙලින්ම ලෙසන් එකට. මේ conditional sentences කියන්න පුතේ grade 10 වලත් අපිට තිබුණු හරිද 10 වසරේදීත් අපිට කතා කරන්න තිබුණු කොටසක්. මේ conditional sentence එකක් කියන තැන හරිද අපිට තියෙන්නේ මේ ටියුට් එකේ තමයි තියෙන්නේ මේ direct indirect speech කොටස ඉවරුනහම ඒකේ අන්තිම කොටසේ දාලා තියෙනවා conditional sentences. So what is a conditional sentence? What's the meaning of the word condition? Condition. You know, condition එකක් කියලා කියන්න පුතේ කොන්දේසියක්. එතකොට conditional sentences කියලා අපි කියනවා කොන්දේසි සහිත වැකි. හරිද? කොන්දේසියක් එක්ක කියවෙන වාක්‍යවලට. අපිට මතකයි පුතේ conjunctions කියන කොටසේදී අපි ඉගෙන ගත්තා if එහෙම නැත්නම් unless කියලා කොටසක්. හරිද? if කියන කොටසක් අපි ඉගෙන ගත්තා. ඒ වගේම ඔයාලට මතක නම් if කියන එක අපි ඉගෙන ගත්තා. ඒ වගේම unless කියන එක අපි ඉගෙන ගත්තා. හරිද? එතකොට මෙන්න මේ දෙන්නව පාවිච්චි කරන්න පුළුවන් අපිට මේ conditional sentences වලදී. එහෙම නැත්නම් specially අපි කියනවා we use if. අපි if කියන එක තමයි පාවිච්චි කරන්නේ කියලා. if කියන්නේ නම්. එතකොට එනිසා මේකට කියනවා conditional sentences නැත්නම් අපි කියනවා if sentences කියලා. හරිද? if සහිත වැකි. එතකොට බලමු මොකක්ද මේ conditional sentence එකක් කියන්නේ මොකක්ද? අපි ඒක බලමු. If an action happens හොඳට දරුවෝ බලා ගන්න. if කියන්නේ නම් කියන එක an action happens according කියන එක දරුවෝ දැන් දන්නවා. according කියන්නේ අනුව according to certain condition එකක් කියන්නේ නිශ්චිත කොන්දේසියක්. හරිද? certain condition නිශ්චිත කොන්දේසිය. එතකොට අදහස එනවා නිශ්චිත කොන්දේසියකට අනුව ක්‍රියාවක් සිදු වෙනවා නම් මේක පුතේ and නෙවෙයි මම දැන් දැක්කේ and නෙවෙයි ඒක and. හරිද? මේකේ තියෙන d අකුර කපලා අයින් කරන්න. if an action happen හරිද? if an action happens according to a certain condition නිශ්චිත කොන්දේසියකට අනුකූලව යමක් සිදු වෙනවා නම් such sentence is called such කියන්නේ පුතේ එවැනි sentence is called conditional sentences. අදහස තමයි පුතේ සරලවම
යම් කිසි කොන්දේසියකට යම් නිශ්චිත කොන්දේසියකට අනුව යමක් සිද්ධ වෙනවා නම් හරිද යම් නිශ්චිත කොන්දේසියකට අනුව යමක් සිදු වෙනවා නම් අපි ඒ වගේවට කියනවා conditional sentences කියලා. හරි conditional sentences ලියන්න මෙහෙම එතනින් නිශ්චිත කොන්දේසියකට අදාළව ඔය රූල් දෙකක් තියෙන. ඒ රූල් දෙකේ ලියන්න. නිශ්චිත කොන්දේසියකට අදාළව අනුව නිශ්චිත කොන්දේසියකට අනුව නිශ්චිත කොන්දේසියකට අනුව ක්‍රියාවක් සිදුවන බව ක්‍රියාවක් සිදුවන බව යම්කිසි නිශ්චිත කොන්දේසියකට අනුව ක්‍රියාවක් සිදුවන බව ක්‍රියාවක් සිදුවන බව ක්‍රියාවක් සිදුවන බව ප්‍රකාශ කෙරෙන වැකි ප්‍රකාශ කෙරෙන වැකි ප්‍රකාශ කෙරෙන වැකි conditional sentences. Look at the spellings. Conditional sentences. වරහන් ඇතුළේ ලියන්න කොන්දේසි සහිත වැකි. වරහනක් ඇතුළේ ලියන්න කොන්දේසි සහිත වැකි. ලෙස හඳුන්වනු ලැබේ. ලෙස හඳුන්වනු ලැබේ. හරි. එහෙනම් පැහැදිලි කොන්දේසි සහිත වැකියක් කියන්නේ යම් කොන්දේසියකට අනුව සිදුවෙන දෙයක්. අපිට පුතේ මේ වාක්‍ය රටාව ඉගෙන ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. මොකද if you want to predict something පාට යම් කිසි දෙයක් අනුමාන කරන්න අවශ්‍ය නම් හරිද when we write while we writing a bar graph or while we describing anything you can use this sentence pattern. bar graph එකක් අපි විස්තර කරනවා නම් ඒ වගේ වේලාවක එහෙම නැත්නම් වෙන ඕන අවස්ථාවක අපිට මේ වාක්‍ය රටාව පාවිච්චි කරන්න පුළුවන්. දෙබසක් ලියනවා නම් ඒ දෙබසෙදී හරි. එතකොට ඒකෙදි අපිට දෙන්න පුළුවන් ප්‍රෙඩික්ට් එකක් අනුමාන කිරීමක් වුණත් කරන්න පුළුවන් මේක මෙහෙම වෙනවා නම් මෙහෙම වේවි කියලා. හරි. එතකොට අපිට මේ ප්‍රස්තාරික නිරූපණයක් වුණත් බලලා කියන්න පුළුවන් මේ මට්ටම දිගටම තියෙනවා නම් හරිද මේ විදියට හැම දෙයක්ම සිදු වෙමින් පවතිනවා නම් සිදු වෙනවා නම් මේක මෙහෙම වේවි කියලා අපිට කියන්න පුළුවන්. ඒ නිසා පුතේ දුවේ මේ වාක්‍ය රටාව ඉතාම වැදගත්. අපි බලමු එතනින් ඉස්සරහට කොටස් ටික. next point එක. ඊළඟ point එක තියෙනවා conditional sentences are used to speculate about what could happen, what might have happened and what we would happen. speculate මොකද්ද පුතේ speculate කියන්නේ? ඕකේ තියෙන වචන එක. හරිද? speculate කියලා කියන්නේ අර අපි කිව්වේ predict කරනවා කියලා අනුමාන කරනවා කියලා අන්න ඒක. එතකොට අනුමාන කරනවා speculate. හරිද? එතකොට මේකේ කියනවා conditional tenses are used. මේ conditional වාක්‍ය කොන්දේසි සහිත වාක්‍ය භාවිතා කරනු ලබනවා are used භාවිතා කරනු ලබනවා to speculate අනුමාන කරන්න about what could happen සිදුවෙන්න ඉඩ තියෙන්නේ මොනවද? හරිද? ඒ කියන්නේ කුමක් සිදු වේවිද what could happen and what might have happened කුමක් සිදු වෙලා තියෙන්න ඉඩ තිබ්බද? හරි? කුමක් සිදු වෙලා තියෙන්න ඉඩ තිබ්බද? ඉඩ තිබුණාද? and what we would happen සහ අපට කුමක් වේවිද? ඔන්න ඔය වගේ අපි ඇත්තටම මේකෙන් කියන්නේ මොකක් වෙන්න තිබුණාද? මොකක් වේවිද? හරිද? මොකක් වෙලා තිබුණාද වගේ අදහස්. ඒ නිසා මේක ඇත්තටම අපිට ඕන කරන්නේ මේ අනුමාන කිරීම ගැන ප්‍රකාශ කරන්න. හරි. ලියන්න රූල් වල එන්න මෙහෙම
රූල් දෙකේ ලියන්න මෙහෙම. කුමක් සිදුවේවිද කුමක් සිදුවේවිද කුමක් සිදුවේවිද කුමක් සිදුවෙන්න ඉඩ තිබුණද කුමක් සිදුවෙන්න ඉඩ තිබුණද අපට කුමක් සිදුවේවිද අපට කුමක් සිදුවේවිද වැනි අනුමාන කිරීම් වැනි අනුමාන කිරීම් වැනි අනුමාන කිරීම් ප්‍රකාශ කිරීමට කොන්දේසි සහිත වැකි භාවිතා කරයි. කොන්දේසි සහිත වැකි භාවිතා කරයි. හරි. මේකෙදි පුතේ මම ඊළඟට ගන්නවා පොයින්ට් එක ඊළඟ පොයින්ට් එක. There are two parts in a conditional sentence. කොන්දේසි සහිත වාක්‍යක පුතේ අපි කතා කරන්නේ කොන්දේසි සහිත වැකි. ඒ කියන්නේ ටියුට් එක කියන්නේ ඇත්තටම conditional sentences මේ කතා කරන්නේ. ඒකේ පළවෙනි notes දෙක දුන්නා. අතරමැද මෙන්න මේ කොටස මෙන්න මේ ටික තමයි දැන් අපි කතා කරේ. conditional sentences වල definition එක කතා කරා සහ ඒක භාවිත කරන්නේ ඇයි කියන එක කතා කරා කොන්දේසි සහිත වැකි. සහ දැන් අපි ඉන්නේ මෙන්න මෙතන. හරි. එතකොට අපි කියනවා there are two parts in a conditional sentence. කොන්දේසි සහිත වැකියක හරිද කොන්දේසි සහිත වැකියක කොටස් දෙකක් තියෙන්න පුළුවන්. බලන්න මෙන්න මේ උදාහරණය දිහා මම එකට ගන්නවා මෙන්න මේක. හරි. මේකේ තියෙනවා පොතේ පළවෙනි එක if you work hard. Second part එක තියෙනවා you will pass the examination. If you work hard if කියන එකේ තේරුම පොතේ නම් හරිද? එතකොට you work hard කියන එක ඔයා දන්නවා you කියන්නේ ඔබ work කියන්නේ වැඩ කරනවා hard කියන්නේ මහන්සියෙන්. ඔයා වැඩ කරනවා මහන්සියෙන් නම්. එතකොට තේරුම වෙනවා ඔයා මහන්සියෙන් වැඩ කරනවා නම් you will pass the examination. You'll pass. හරි. කෙටියෙන් කියන්න මේක කෙටි කරලා you will කියන එක අපි කියනවා you'll pass the examination. ඔබ විභාගය සමත් වේවි. දරුවෝ දන්නවා දැන් මොකද ඕනම සිංහල වාක්‍යයක් ඉංග්‍රීසියෙන් තියෙන එකක අදහස ඔයාට හදාගන්න පුළුවන්. will pass ඒ කියන්නේ සමත් වේවි. will කියන්නේ we කියන එකනේ. එතකොට you will pass the examination. විභාගය සමත් වේවි. ඒ නිසා පුතේ මෙන්න මේකේ තියෙනවා ප්‍රධාන වශයෙන් කොටස් දෙකක්. එකක් තමයි කොන්දේසිය සහිත කොටස. හරිද? මෙන්න කොන්දේසිය තියෙන එක. ඒ කියන්නේ if කියන වචනය එක තියෙන කොටස. අපි යාට කියනවා කොන්දේසි සහිත වාක්‍ය කොටස. එතකොට if you work hard ඒකේ අදහස ඒකයි කොන්දේසියක් තියෙනවා මේකේ. ඒ නිසා අපි ඒකට කියනවා if clause එක කියලා. if සහිත වාක්‍ය කොටස සහ ඒකෙන් වෙන්න පුළුවන් ප්‍රධාන සිද්ධිය. හරිද? ඒ කියන්නේ ඒකෙන් වෙන්න පුළුවන් ප්‍රධානම කොටස. හරි. එක දරුවෙක් අහනවා ඔබ මහන්සි වී වැඩ කරොත් කියන්නත් පුළුවන්. හරිද? අපි ඔය සිංහල වල පුතේ අසම්භාව්‍ය ක්‍රියාද මොකක්ද කියන්නේ? හරි. ඒ විදිහේ අදහස් ගන්නත් පුළුවන්. ඔය කාලාර්ථය අසම්භාව්‍යයක්ද අනියමාර්ථය අසම්භාව්‍ය ක්‍රියා
ඔය විදියට කොටස් තියෙනවානේ. වැසි වැස්සොත් වැස්සොත් ගඟ ගලයි. හරිද? එතකොට ඒ වගේ අදහසුත් මේකෙන් කියන්න පුළුවන්. ඒ නිසා එහෙම තේරුමක් ගන්න පුළුවන්. හැබැයි පහසුම විදිය තමයි ඔය නම් කියලා ගන්න එක. මොකද මේ වචනේ තේරුම නම්. ඒ නිසා if you work hard ඔයා මහන්සියෙන් වැඩ කරනවා. මේක සාමාන්‍ය වාක්‍යයක්. ඔයා මහන්සියෙන් වැඩ කරනවා නම් හරිද? You will pass the examination. ඒක තමයි ප්‍රධාන අදහස. ඔබ විභාගය සමත් වේවි. එතකොට මහන්සියෙන් වැඩ කරනවා if එක තියෙන වාක්‍ය කොටස අපි කියනවා if clause කියලා. ඊළඟට you will pass the examination අපි කියනවා main clause එක ප්‍රධාන වාක්‍ය කොටස කියලා. හරි අපි ඒක ලියාගමු. There are two parts in a conditional sentences. They are ලියන්න මේ රූලේ ලියන්න. කොන්දේසි සහිත වැකි කොන්දේසි සහිත වැකියක කොන්දේසි සහිත වැකියක කොන්දේසි සහිත වැකියක කොටස් දෙකක් පවතී. කොටස් දෙකක් පවතී. කොන්දේසි සහිත වැකියක කොටස් දෙකක් පවතී. ඒවා නම් හරි මෙන්න දැන් එන්න පුතේ මේවට හරිද ලියන්න main clause එතන ඉස්සරහින් ලියන්න හරිද main clause කියන තැන ඉස්සරහින් ලියා ගන්න. ඒ කියන්නේ මෙන්න මෙතනින් ලියන්න ප්‍රධාන වාක්‍ය කොටස. ප්‍රධාන වාක්‍ය කොටස. main clause එක කියන්නේ ඒකේ පළවෙනි එක තමයි ප්‍රධාන වාක්‍ය කොටස conditional sentence එකක තියෙන්න පුළුවන් කොටස් දෙකක්. ඒකේ පළවෙනි කොටස ප්‍රධාන වාක්‍ය කොටස. හරි. දැන් ඒ යටතේ ලියන්න මෙන්න මේ රූල් ටිකේ ලියාගෙන යන්න. කොන්දේසි සහිත වැකියක කොන්දේසි සහිත වැකියක කොන්දේසි සහිත වැකියක කොන්දේසියට අනුව සිදුවන කොන්දේසියට අනුව සිදුවන කොන්දේසි සහිත වැකියක කොන්දේසියට අනුව සිදුවන ක්‍රියාව ප්‍රකාශ වන කොටස. කොන්දේසියට අනුව සිදුවන ක්‍රියාව ප්‍රකාශ වන කොටස main clause අකුරු හරියට බලලා ලියන්න main clause ලෙස හැඳින්වෙයි. main clause ලෙස හැඳින්වෙයි. හරි පැහැදිලිව ආයි මම කියනවා කොන්දේසි සහිත වාක්‍යයක් ගත්තොත් එහෙම ඒ කොන්දේසි සහිත වාක්‍යයේ කොන්දේසියට අනුව සිදුවන ක්‍රියාව මෙන්න කොන්දේසිය ඒකට අනුව සිදුවන ක්‍රියාව සහිත වාක්‍ය කොටස අපි කියනවා main clause එක කියලා. හරි. ලියන්න දැන් if clause කියන එක එතන ඉස්සරහින් ලියන්න. if clause කියලා තන තියෙනවා. ඒකේ ඉස්සරහින් ලියන්න මෙන්න මෙතනින් කොන්දේසිය සහිත වාක්‍ය ඇලයිරක් if සහිත වැකිය. ඔය අදහස් දෙකම කියන්නේ ඕකට. if සහිත වැකිය. හරි. දැන් ලියාගෙන යන්න මෙන්න මේ රූල් වල
කොන්දේසි සහිත වැකියක කොන්දේසි සහිත වැකියක කොන්දේසි සහිත වැකියක කොන්දේසිය සහිත වාක්‍ය කොටස කොන්දේසිය සහිත වාක්‍ය කොටස ඒකටම ලියන්න if සහිත වාක්‍ය කොටස ඇල ඉරක් ගහලා if සහිත වාක්‍ය කොටස if clause ලෙස හැඳින්වේ if clause ලෙස හැඳින්වේ if clause ලෙස හැඳින්වේ හරි දැන් පුතාලා දුවලා දන්නවා main clause කියන්නේ මොකද්ද if clause එක කියන්නේ මොකද්ද කියලා හරිද එතකොට if clause main clause කියන දෙක අපි පාවිච්චි කරනවා වාක්‍යක කොන්දේසි සහිත වාක්‍යක කොටස් දෙක විදියට මේකෙදි පුතේ it doesn't matter if clause comes first or the main clause comes first ඒක මේ if clause එක මුලට ආවත් main clause එක මුලට ආවත් ඒකේ ප්‍රශ්නයක් නැහැ හරිද ඒකයි මෙතන පෙන්නලා තියෙන්නේ if you work hard you will pass the examination ඔයා මහන්සියෙන් වැඩ කරනවා නම් විභාගය සමත් වේවි හරි ඒ වගේම ඔයා විභාගය සමත් වේවි මහන්සියෙන් වැඩ කරනවා නම් එහෙම කිව්වා කියලා වැරද්දකුත් නැහැ එනිසා මේ if clause main clause වාක්‍ය මුල අග කැමති විදියට පාවිච්චි කරන්න පුළුවන් හරිද if clause එක නම් if clause එක අගින්ම ලියන්නත් පුළුවන් main clause එක නම් main clause එක වාක්‍ය දෙවෙනියට හෝ වාක්‍යයේ මුලින්ම ලියන්නත් පුළුවන් ඒ නිසා දරුවෝ ඕක මතක තියාගන්න ඕනේ හරි එතනින් ඉස්සරහට අපි යනවා දැන් තමයි වැදගත්ම කොටසට එන්නේ හරිද මේ if සහිත වාක්‍යයක් ප්‍රධාන වශයෙන් පුතේ කොටස් 4කට අයිති වෙනවා හරි කොටස් 4ක් ඒකෙන් පළවෙනි එක අපි නොසලකා හරිනවා විභාග පේපර් එකේ අපි ඒක පාවිච්චි කරන්නේ නැහැ හිස්තැන් වගේව පුරවන්න හැබැයි අදහස් ප්‍රකාශනයේදී යොදා ගන්න පුළුවන් මම ඒ වුණාට ඒක කියනවා අපි පටන් ගන්න if type 1 වලින් 1 2 and 3 if type 1 if type 2 if type 3 හරිද මේක ඇයි මෙහෙම වර්ග තුනක් තියෙන්නේ කියන එක තේරුම් ගන්න මම ඔයාලට උදාහරණයක් කියන්නම් එකක් අපිට මේකෙන් වාක්‍යයක් කියන්න පුළුවන් මෙන්න මෙහෙම ඔයා මහන්සි වෙලා වැඩ කරනවා නම් විභාගය සමත් වේවි හරිද ඒක තමයි ඕකට දෙන්න පුළුවන් උදාහරණේ මහන්සි වෙලා වැඩ කරනවා නම් විභාගය සමත් වේවි if type 2 කියලා එකක් තියෙනවනේ ඒකට දෙන්න පුළුවන් උදාහරණය තමයි අපි හිතනවා පුතේ දැන් මේකේ ඩෙෆිනිෂන් එක අපි පස්සේ කතා කරනවා හරි ඒ නිසා තමයි මම තේරුම් වලින් දෙන්නේ තේරුම් වශයෙන් දෙන්නේ පස්සේ අපි වෙනම මේ වර්ගය මොකක්ද ඊට පස්සේ මේ වර්ගය මොකක්ද හරි කියන එක අපි කතා කරනවා ඊට පස්සේ සහ මේ වර්ගය මොකක්ද කියන එක අපි කතා කරනවා හරිද එතකොට පළවෙනි එක අපි ඩිරෙක්ට් කියනවා ඔයා විභාගය මහන්සි වෙලා වැඩ කරනවා නම් විභාගය සමත් වේවි හරි මහන්සි වෙලා වැඩ කරනවා නම් විභාගය සමත් වේවි සහ ඊළඟ එකේ උදාහරණයක් විදිහට අපිට දෙන්න පුළුවන් මම ලොතරැයියක් දින්නොත් මේකේ තියෙන එකක් මම ගත්තා මම ලොතරැයියක් දින්නොත් මම අලුත් නිවසක් මිලදී ගන්නවා හරි දින්නොත් හරිද අන්න ඔයාලා කිව්ව hot කියන අදහස ඇවිත් මම ඒක එතෙන්දි කිව්වේ නෑ හරිද ඒ කියන්නේ ඒකේ තේරුම අරක නම් කියලා ගන්න හේතුව සහ මේක hot දින්නොත් කියන අදහස එන්න හේතුව දැන් ඔයාලට තේරෙයි මොකද මේකේ වර්ග තියෙනවා if type වර්ග ඒ වර්ග වලට අනුකූලව තමයි ඔකේ තේරුම එන්නේ හරිද එතකොට පළවෙනි එක අපි කියන්නේ ඔයා මහන්සි වෙලා වැඩ කරනවා නම් විභාග සමත් වෙයි කරනවා නම් වේවි හරි හැබැයි මේකේ කියන්නේ ඇදුනොත් ඒක ෂුවර් එකක් නෑ ඇදුනොත් අලුත් ගයක් ගන්නවා හරි ඇදුනොත් සහ අන්තිම එකේදී අපි කියන්නේ වැඩ කරලා තිබුණා නම් තිබ්බනම් හරිද විභාගේ සමත් වෙන්න තිබුණා හරි දැන් අපි කියන්නේ අනාගතයේදී නම් ඔයා මහන්සියෙන් වැඩ කරනවා නම්
විභාගය සමත් වේවි. ඒක තමයි පළවෙනි එකෙන් අපි කියන්නේ. type 1 එකෙන් අපි කියන්නේ ඔයා මහන්සි වෙලා වැඩ කරනවා නම් විභාගය සමත් වේවි. අනාගතයේ තමයි සිද්ධිය වෙන්නේ. දැන් කරන දේක ප්‍රතිඵලයක් තමයි අනාගතයේ තියෙන්නේ. දැන් මහන්සියෙන් වැඩ කරනවා නම් විභාගය සමත් වෙයි. හැබැයි මෙතනදී අපි කියනවා හරි මහන්සි වෙලා වැඩ කළොත් විභාගය සමත් වෙයි. හරි කළොත් සමත් වෙයි. ලොතරැයියක් ඇදුනොත් ගයක් ගන්නවා. ඒ වගේ අදහස්. සහ තුන්වෙනි එකේදී අපි කියන්නේ අපිට මේ සිද්ධිය දැන් වෙනස් කරන්න බෑ. හරිද? ඔයා මහන්සි වෙලා වැඩ කරා නම් ඒ සාමාර්ථයක් ගන්න තිබ්බා. හැබැයි ඔයා මහන්සි වෙලා වැඩ කරේ නෑ. ඔයාට අවිත් තියෙන ඒ සාමාර්ථයක් නෙවෙයි. දැන් අපිට ඒක වෙනස් කරන්න බෑ. අතීත වෙච්ච දෙයක්. හරිද? ඒ නිසා මේකට අර්ථ දැක්වීම් තුනක් තියෙනවා. මේ තුනට තුනක් භාවිතයන් තුනක්. ඒ නිසා අපි ඒක කතා කරමු. දැනට මෙතනින් ලියාගෙන ඉන්න. කොන්දේසි සහිත වැකි ප්‍රධාන ආකාර හතරකි. කොන්දේසි සහිත වැකි ප්‍රධාන ආකාර හතරකි. කොන්දේසි සහිත වැකි ප්‍රධාන ආකාර හතරකි. හරි. ඒකේ වර්ග හතර මතක තියාගන්න ලේසි. conditional type 1 big not 1 2 3 අපි කියන if type not if type 1 if type 2 if type 3 ඔය විදියට යම් පළවෙනි එකට පොද මේක ලේසි. if type 1 conditional type 1 එක හරිද? if type 1 conditional type 1 එක කොන්දේසි සහිත වාක්‍යවල පළවෙනි ආකාරය. We use if type 1 to say about possible or likely things in future. මෙන්න පොතේ අපි මේ පළවෙනි જાතිය කොන්දේසි සහිත වාක්‍යවල පළවෙනි වර්ගය භාවිතා කරන්නේ හරිද? අනාගතේ වෙන්න ඉඩකඩ බොහෝ සෙයින් වැඩි සිද්ධි වලට. if type not කියන්නේ පොතේ දරුවෙක් අහනවා if type not මොකක්ද කියලා ප්‍රශ්නයක්. if type not කියලා කියන්නේ අපිට පොතේ වෙනස් කරන්න බැරි. එහෙම නැත්නම් අපි කියනවා ලෝකේ තියෙන general truths තියෙනවානේ. දැන් අයිස් රත් කරොත් මොකද්ද වෙන්නේ? දිය වෙනවා. ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. හරි. අයිස් රත් කරනවා නම් දිය වෙනවා. හරි. ඔයා වැස්සේ හිටගෙන ඉන්නවා නම් ඔයා තෙමෙනවා. හරි. ඊට පස්සේ ඒ වගේ සිද්ධි තියෙනවානේ ලෝකේ වෙනස් වෙන්නේ නැති සිද්ධි. ඒ කියන්නේ වෙනස් වෙන්නේ නැති. හරි. ඒකට අනුකූලව ක්‍රියාව නිශ්චිත වෙච්ච ඒවා. අයිස් රත් කරනවා නම් අයිස් දිය වෙනවා. හරි. ඊට පස්සේ ඉරේලිය වැටෙනකොට ජලය වාෂ්ප වෙනවා. වැටෙනවා නම් ජලය වාෂ්ප වෙනවා. ඔය වගේ සිද්ධි තියෙනවා පුතේ වෙනස් වෙන්නේ නැති කොන්දේසි විදියට සිද්ධ වෙන ඒවා. එකකට එකක් බැඳිලා තියෙන්නේ. ඒක ගැළපෙනවා. හරි. එතකොට අපි කියනවා ඒ වගේ සිද්ධි ප්‍රකාශ කරන්න අපි ගන්නවා if type not අවස්ථාව. හරිද? ඒකේ grammar function එක නැහැ. දෙකම present tense එකෙන් තමයි යෙදෙන එක ඔයාලට පැහැදිලි වෙයි. මම ඒක කියලා දෙනවා. ඒක මේ ටියුට් එකේම තියෙනවා. අන්තිමටම හරි ටියුට් එකේ අන්තිමටම මම ඒක දාලා තියෙනවා. මේ තියෙන්නේ if type not මේ තියෙන්නේ. හරි. එනිසා බය වෙන්න එපා. මේකේ කියනවා scientific facts විද්‍යාත්මක කාරණා. හරි. ඊට පස්සේ condition always has මෙතන අකුරක් එකක් වැඩි. ඒ අකුරක් has the same result. කොච්චර කරත් එකම ප්‍රතිඵලය තියෙන්නේ. අයිස් කොච්චර කොහෙදි කොහොම රත් කරත් පුතේ දිය වෙනවා. ඒක තමයි හැටි. හරි. එනිසා general truths සදාකාලික සත්‍යයන් scientific facts විද්‍යාත්මක කාරණා සහ ප්‍රතිඵලය එකම වෙන සිද්ධි. ඒකේ ප්‍රතිඵලය එකමයි. වැස්ස ඊටන් හිටියොත් එමෙනවා පුතේ. ඒක වෙනවමයි. හරි. එතකොට ඒකේ තියෙන ප්‍රතිඵලය එකයි වෙනසක් නැහැ. හරි. එනිසා ඒ වගේ සිද්ධි වලට අපි කියන්නේ if type not භාවිතා කරනවා. හරි. අපි එමු පළවෙනි එකේ. හරි. if type 1 අවස්ථාවේ අපි හිටියේ ලියන්න පුතේ එතනින් we use if type 1 to say about possible or likely things in future. අනාගතේ වෙන්න ඉඩකඩ තියෙන ඉඩකඩ හැකියාව පවතින සිද්ධි වෙන්න පුළුවන් සිද්ධි
ගැන ප්‍රකාශ කරන්නේ අපි if type 1 එකෙන්. මේක පුතේ if type 1 2 කියලා බෙදෙන්නේ ඇයි කියලා ඔයාලට තේරෙයි. හරිද මම එක කියන්නම්. ලියන්න මෙතන සිංහල අදහස. අනාගතයේ සිදුවීමට ඉඩකඩ පවතින අනාගතයේ සිදුවීමට ඉඩකඩ පවතින සිද්ධි ප්‍රකාශ කිරීමට මෙම වාක්‍ය රටාව භාවිතා කරයි. හරි. මේකේ විශේෂත්වය තමයි මෙන්න මේක. ඔය if type 1 2 3 කියලා බෙදෙන්නේ මෙන්න මෙතන තියෙන grammar function එකේ හැටියට. මෙන්න මේ සඳහන් කරලා තියෙන එකේ හැටියට. සරලවම මතක තියාගන්න. හරිද? මෙතනදී මේ any present form කියන එක ඔයාලා වැඩි හිතන්න එපා. ඔයාලට අදාළ වෙන්නේ if clause එකේ හරිද? if clause කියන එක තියෙන්නේ if කියන වචනේත් එක්ක හරි if කියන වචනේත් එක්ක present form එක වර්තමාන කාලය හරිද present tense එක කියලා හිතන්න. එනිස ඔයාලට මේක සරලවම හදාගන්න පුළුවන්. මේක if කියන එකට plus වෙනවා නම් හරිද present tense if කියන එකට present tense එකතු වෙනවා if clause එකේදී සහ main clause එකේදී හරිද main clause එකේදී අපිට පාවිච්චි කරන්න පුළුවන් will එහෙම නැත්නම් can හරි වගේ වචනයක් will can ගොඩක් දුරටම අපි පාවිච්චි කරන්නේ will හරි ඒ නිසා ඒක මතක තියාගන්න will එක්ක ක්‍රියාමූලය verb root එක නැත්නම් අපි කියන්නේ යාට infinitive form එක කියලා හරිද infinitive form එතකොට ඔන්න ඔය විදියට තමයි භාවිතා වෙන්නේ ඕක තමයි සාමාන්‍ය වාක්‍ය රටාව බලන්න මෙතන if clause එක අනිවාර්යෙන් තියෙන present tense ඒක වෙනසක් වෙන්නෙම නැහැ හරිද if clause එක අනිවාර්යෙන් තියෙන්නේ present tense ඒ වගේම main clause එක අනිවාර්යෙන් තියන්න ඕනේ verb root එක එහෙම නැත්නම් අපි කියනවා infinitive form එක will කියන වචනේත් එක්ක will එක්ක verb root බලන්න උදාහරණේ if මෙන්න if හරි මෙතන තියෙනවා if කියන එක එතකොට මේ if කියන එක නැතුව හිතන්න ඉතුරු ටික you help me you කියන්නේ ඔබ help කියන්නේ උදව් කරනවා මට එතකොට ඔයා මට උදව් කරනවා නම් අන්න දැන් තමයි ඒකට එකතු වෙන්නේ හරි you help me ඔයා මට උදව් කරනවා නම් you help me ඒකෙදී අපි ගන්නවා if you help me ඔයා මට උදව් කරනවා නම් I will cook rice මේකේ grammar function එක will cook we are we හරිද I will cook rice මං උයන් නම් we are we ඔක තමයි අදහස එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් if you help me ඔයා මට උදව් කරනවා නම් I can cook rice මට පුළුවන් උයන්න බත් දෙවෙනි උදාහරණය බලන්න if you come here ඔයා මෙහෙ එනවා නම් if you come මේ you come ඔයා එනවා නම් මෙහෙ I will speak with you මං ඔයත් එක්ක කතා කරන්නම් හරි if you come here I can speak with you මට ඔයත් එක්ක කතා කරන්න පුළුවන් ඔක තමයි අදහස හරි ඒ වගේම පුතේ මේකෙදී අපිට ලියන්න පුළුවන් මේක මුල මැද මුලාග මාරු කරලා උදාහරණයක් I will cook rice මුලට අරගෙන I will cook rice ඊළඟට if you help me කියලා ලියන්න පුළුවන් එතකොට කමා එකනේ නැහැ හරි I will cook rice if you help me එහෙම ලියන්නත් පුළුවන් හරි ඊළඟ උදාහරණ දෙනවා if your project is successful if your project ඔබගේ ව්‍යාපෘතිය
is successful මේ is පාවිච්චි කරලා තියෙන is කියන්නේ පුතේ වර්තමාන අදහසක්. හරි. ඔයාගේ ව්‍යාපෘතිය සාර්ථක වෙනවා නම් මේ අදහස your project is successful. ඔයාගේ ව්‍යාපෘතිය සාර්ථක වෙනවා. ඒක ඉස්සරහට if දැම්මම නම් ඔයාගේ ව්‍යාපෘතිය සාර්ථක වෙනවා නම් you will get marks. You will get marks. ඔයා ලකුණු ගනීවි. හරි. ඔයාට ලකුණු ලැබේවි. ඔක තමයි අදහස. ඒ නිසා පුතේ මෙන්න ක්‍රමය මේක තමයි අපි පාවිච්චි කරන්නේ මේ if clause main clause එහෙම නැත්නම් if type 1 එකේදී වාක්‍ය රටාව විදියට present tense if clause එක present tense තියෙන්න ඕනේ ඒක මතක තියාගන්න main clause එක will එක අදහස තියෙන්න ඕනේ ඒක පැහැදිලිද පුතේ පළවෙනි කොටස පැහැදිලිද සර් හරි අනිත් දරුවන්ට ඔව් සර් හරි ඒ නිසා පුතේ ලියන්න පහලින් මෙන්න මෙහෙම මෙතනින් නෝට් එක සරලව ඔයාලට මීට වඩා නෝට් එකක් දෙන්න දෙයක් නැහැ මෙතනින් ලියලා තියන්නේ වුණාට මෙන්න මෙහෙම සායි if clause එකේ මුල ඉතුරු ටික පුතේ ඕ සර් කියලා තියෙනවා පැහැදිලි නෑ මට දරුවා අහන දෙයි චුට්ටක් මට ආපහු ප්‍රශ්නය දාන්න මේක ලියන්න මේක ලියන අතරේ මට ප්‍රශ්නය ආපහු දාන්න හරි කියන්න sorry ඔයා ප්‍රශ්නේ කියන්න මං කියන එක ලියන අතරේ ලියන්න මෙහෙම මෙම වාක්‍ය රටාව නිර්මාණයේදී මෙම වාක්‍ය රටාව නිර්මාණයේදී මෙම වාක්‍ය රටාව නිර්මාණයේදී if සහිත වාක්‍ය කොටස if සහිත වාක්‍ය කොටස සාය කියනවද මෙම වාක්‍ය රටාව නිර්මාණයේදී if සහිත වාක්‍ය කොටස මෙම වාක්‍ය රටාව නිර්මාණයේදී if සහිත වාක්‍ය කොටස වර්තමාන කාලයෙන්ද වර්තමාන කාලයෙන්ද වර්තමාන කාලයෙන්ද ප්‍රධාන ක්‍රියාව සහිත වාක්‍ය කොටස ප්‍රධාන ක්‍රියාව සහිත වාක්‍ය කොටස ප්‍රධාන ක්‍රියාව සහිත වාක්‍ය කොටස will සමග will සමග ක්‍රියාවක මූල ස්වරූපයෙන්ද ලියනු ලබයි will සමග ක්‍රියාවක මූල ස්වරූපයෙන්ද ලියනු ලබයි will සමග ක්‍රියාවක මූල ස්වරූපයෙන්ද ලියනු ලබයි හරි එච්චරයි පුතේ නෝට් එක විදිහට දෙන්න තියෙන්නේ if clause එකේ මුල ටික ආයෙත් කියන්න බැරිද කියලා අහලා තිනවා පුතේ if clause එකේ මුල ටික කියන එක මොන කොටසද කියන එක මට පැහැදිලි නෑ. ඒ කියන්නේ මේ මුල්ම ටිකද මෙන්න මේ main clause එකේ ඒ කොටස් ටිකද? ඒක මම හිතනවා වීඩියෝ එකෙන් බැලුවොත් හොඳ වෙයි කියලා. ඒ නිසා ඒක දැම්මට පස්සේ ඔයාලට පුළුවන් ඒකෙන් බලන්න. හරි එහෙම මිස් වෙච්ච තැන් පහුවෙලා සම්බන්ධ වෙන අය දරුවන්ට පුළුවන් වීඩියෝ ක්ලිප් එකෙන් අවශ්‍ය කොටස් ටික බලන්න. මොකද ආයිත් ඒ ටික කියනවා කියලා කියන්නේ පොඩි ටයිම් වේස්ට් එකක් වෙනවා. ඒක නිසා මේ කොටස් ටික ඔයාලට පුළුවන් ඒකෙන් බලන්න අමාරු දෙයක් නෙවෙයි තියෙන්නේ ලේසි එකක්. සර් මොඩල් එකක් වුණත් දාන්න පුළුවන් නේ. ඔව් මොඩල්ස් යූස් කරන්න පුළුවන් එතනදී. ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඔයාලට ඉදිරිපත් කළ යුතු අදහසේ හැටියට හරිද? දැන් අපි කියනවා මේකේ හැබැයි if clause එකේදී දාන්න බෑ. හරි if clause එකේදී දාන්න එපා. main clause එකේ ඔයාලට මේ will වෙනුවට වෙනත් මොඩල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි.
එනිසා ඔන්න පළවෙනි එක හරි. පළවෙනි කොටස හරි. එතකොට පළවෙනි කොටස මම ආයෙ චුට්ටක් පැහැදිලි කරන්නම්. අපි මේ if type 1 එක පාවිච්චි කරනවා අනාගතයේ වෙන්න ඉඩකඩ වැඩි සිද්ධි ගැන කියන්න. හරි. ඒ කියන්නේ මේකේ ක්‍රියාව වෙනවා කොන්දේසිය වෙනවා නම්. ඒ කියන්නේ ඔයා මහන්සියෙන් වැඩ කරනවා නම් විභාගෙ සමත් වෙනවා. ඒකේ කතා දෙකක් නැහැ. හරිද? ඊට පස්සේ යන්නේ මේ වගේ සිද්ධි. ඔයා මට උදව් කරනවා නම් මම බත්තු වෙනවා. ඒකයි කතා දෙකක් නැහැ. හරි. ඊළඟ එක ඔයාගේ ව්‍යාපෘතිය සාර්ථක වෙනවා නම් ඔයාට ලකුණු ලැබෙනවා. ඒ විදිහට මේකේ වෙනවා කොන්දේසි අනිවාර්යෙන්. ඒකට අනුකූලව ක්‍රියාව සිද්ධ වෙනවා. ওই විදිහ අදහස් ප්‍රකාශ කරනවා ඕකෙන්. සහ ඊළඟට අපි එනවා if type 2 දෙවැනි කොටසට. පුතේ මෙන්න මේක වැදගත් වාක්‍යයක්. වාක්‍ය රටාවක්. We use if type 2 to say about hypothetical or unlikely situations. පුතේ මේකේ අදහස හරිද? අපි සමහර සිද්ධි තියෙනවා අපි හිතනවා දැන් සාමාන්‍යයෙන් වෙන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. හරිද? සාමාන්‍ය විදියට ගත්තොත් මේක වෙන්නේ නෑ වගේ තමයි. හරි? නමුත් අපි හිතනවා හරි? අපි උපකල්පනයක් කරනවා මේක මෙහෙම වෙනවා නම් අපි මෙහෙම කරනවා කියලා. හරිද? සාමාන්‍යයෙන් අපි කියන්නේ ඒකයි. මේක මෙහෙම වෙනවා නම් මේක මෙහෙම කරනවා. අපි කියන උපකල්පනය කරනවා කියලා අපි කියන්නේ. එතකොට මේකේ කියනවා say about hypothetical or unlikely situations. වෙන්න ඉඩකඩ අඩු හෝ උපකල්පිත සිද්ධි. මේ hypothetical කියලා කියන්නේ උපකල්පිත කියන එක. එතකොට අපි උපකල්පනය කරපු මනක්කල්පිත කියලා අපි කියන්නේ ඒ වගේ අදහස්. හරිද? unreal ඒවා සැබෑවක් වෙන්න ඉඩකඩ අඩුයි. or improbable හරිද? වෙන්න තියෙන ඉඩකඩ ඉතාම අඩු සිද්ධි. situations or now or in the future. දැන් හෝ අනාගතේ. ඒක දැන් කියන්න දැන් හෝ අනාගතේ ඒ සිද්ධිය වෙන්න තියෙන ඉඩකඩ ඉතාම අඩුයි. ඒකේ උදාහරණයක් අපි ගත්තේ ලොතරැයියක් ඇදුනොත් ගයක් මිලදී ගන්නවා. පුතේ හිතන්නකෝ ලොතරැයියක් ඇදෙනවා කියන එක වෙනවද නැද්ද අපි දන්නේ නැහැ. කවද වෙයිද කොහොම වෙයිද අපි දන්නේ නැහැ. හැබැයි අපි හිතනවා අපි උපකල්පනයක් කරනවා මට මේ ලොතරැයිය ඇදුනොත් මම ගයක් මිලදී ගන්නවා. ඒ වගේ දේවල්. හරි. ඒ නිසා පුතේ අපිට සිද්ධ වෙන්නේ අපි කියනවා තාත්තා අද ආවොත් මං ඔහු සමග වැවට යනවා. එතකොට තාත්තා ආවොත් තමයි යන්නේ. ඒක වෙයිද නැද්ද කියලා දන්නේ නැහැ අපි. හරි. ඊට පස්සේ කියනවා ওই වගේ දේවල්. හරි. අපි කියනවා ওই වගේ සිද්ධි වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒ කියන්නේ අපි හිතනවා මේක හැබෑවක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. හරි. උපකල්පනය කරනවා හැබැයි මෙහෙම වුණොත් මෙහෙම වෙනවා කියලා. ඒ නිසා ඒ වගේ සිද්ධි අපි කියන්නේ if type 2 වාක්‍ය රටාවෙන්. ඒකෙදි මොකද වෙන්නේ කියන එක අපි බලමු. හරි. ලියාගෙනමු එකේ අදහස මෙතනින් ලියන්න. unreal කියන එකේ තේරුම මොනවද? unreal කියන්නේ පුතේ හැබෑවක් නොවන. හරිද? යථාර්ථයක් නොවන. හරි. අපි ලියමු පුතේ. උපකල්පනය කරන ලද සිද්ධි හෝ හැබෑවක් වීමේ ඉඩකඩ ඉතාම අඩු සිද්ධි. හැබෑවක් වීමේ ඉඩකඩ ඉතාම අඩු සිද්ධි පිළිබඳ ප්‍රකාශ කිරීමට if type 2 වාක්‍ය රටාව භාවිතා කරයි. if type 2 වාක්‍ය රටාව භාවිතා කරයි.
හරි. මේකේ පුතේ grammar functions grammar theory එක මෙන්න මේකයි. if clause එක තියෙන්න ඕනේ past tense එකකින්. හරිද? එහෙම මතක තියාගන්න ඔයාලා. if clause එක තියෙන්න ඕනේ past tense එකකින්. main clause එක තියෙන්න ඕනේ would could might කියන අදහස් එක්ක. හරිද? මේ වචන විතරයි. ඔක්කොම models පාවිච්චි කරන්න බෑ. හොඳේ. ඒ නිසා කලින් එකේදී අපිට පුළුවන් අදහසේ හැටියට will දාන්න, can දාන්න. හරි? පුළුවන්, වේවි ඔය විදිහ අදහස් දෙන්න පුළුවන්. හැබැයි මෙතනදී එක්ක would නැත්තම් could නැත්තම් might. ඒකේ ගැටලුවක් නෑ. ඔය වචන තුනෙන් ඕන එකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හරිද? පළවෙනි කොටස past tense. හරි. මම ලොතරැයියක් දින්නොත්. අදහස පුතේ හැදෙන විදිය බලන්න. දැන් මේක if කියන කොටසත් එක්ක ඉන්නේ past tense නේ. එතකොට මම ලොතරැයියක් දිනනවා කියලා අපි මුලින් කියන්නේ. I won. I won එන්නේ දින්නා. හරි. I won a lottery. හරි. I won a lottery. එතකොට මම ලොතරැයියක් දින්නා. ඕක තමයි වාක්‍ය. අතීත අදහසක්. මේ won තියෙන්නේ won. won කියන්නේ දින්නා. ඉස්සරහට අපි එකතු කරන්නේ if. එතකොට වාක්‍ය හැදෙනවා if I won a lottery. මම ලොතරැයියක් දින්නොත්. අදහස එන්නේ එහෙමයි. සහ මෙතන මේ කොටස මේ වාක්‍ය කොටස main clause එක අපි තියෙනවා would could වගේ වචන එකක් එක්ක verb root. එතකොට would එක තමයි අපි මෙතන අදහස තියන්නේ. මම ගයක් මිලදී ගන්නවා. එතකොට මම තමයි මිලදී ගන්නේ. I එක්ක would මිලදී ගන්නවට කියන්නේ buy කියලා. එතකොට I would buy a house. හරි. I would buy a house. මම ගයක් මිලදී ගන්නවා. ඒක would එක තමයි අනිවාර්යෙන් තියන්නේ. හරිද? ලොතරැයියක් දින්න නම් කියලා ගන්න පුළුවන්ද? හරි. ඒත් පුළුවන්. ලොතරැයිය දින්න නම්. මේකේ තියෙන්නේ පුතේ එහෙමනේ. මම ලොතරැයිය දින්න. past idea එක එන්න ඕනේ කොහොම හරි. මම ලොතරැයියක් දින්න නම්. ඒක sentence එකේ තියෙන අදහසම ඉස්සරහට නම් කියන එකත් එක්ක එකතු කරන්න පුළුවන්. මම ලොතරැයිය දින්න නම්. If I won a lottery, I would buy a home. I would buy a house. ඔය විදිහට තමයි එන්නේ. එතකොට මෙතනදී අපි අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දේ තමයි අපි කියන සිද්ධිය වෙන්න තියෙන ඉඩකඩ අඩුයි නම් හරි අපි උපකල්පනය කරපු සිද්ධියක් හරි නම් if clause එක තියෙන්නේ past tense එකෙන්. හරිද? if clause එක තියෙන්නේ past tense එකෙන්. main clause එක තියෙන්නේ අනිවාර්යෙන්ම main clause එක තියන්න ඕනේ would hari could hari එක verb root එකෙන්. would could එක verb root. හරිද? ඒක මතක තියාගන්න. හරි. ලියමු ඊළඟට අපි පහලින්. මොකද මේකේ ඔයාලට grammar functions වලද ලියන්න දෙයක් නැහැ. උදාහරණය බලන්න. If I won a lottery. මම ලොතරැයියක් දින්නොත්. හරිද? මම ලොතරැයියක් දින්නොත්. දින්න නම්. එහෙමත් පුළුවන්. I would buy a new house. මම අලුත් නිවසක් මිලදී ගන්නවා. I would buy a new house. ඊළඟ එක තියෙනවා if they sold their house. මෙන්න they sold. පුතේ sold කියන්නේ වික්ක කියන එක. විකිනුවා කියන එක. හරිද? එතකොට if they sold their house. ඒගොල්ලෝ යාළගේ ගෙදර වික්කනම් they would be rich. ඔවුන් පොහොසත් වේවි. හරි. ඔවුන් පොහොසත් වේවි. එනිසා ඔය විදිහට තමයි ඕකේ අදහස් නිර්මාණය වෙන්නේ. හරි. ලියන්න පහලින් මෙතන. මේ ආකාරයේ වාක්‍ය නිර්මාණය කිරීමේදී if සහිත වාක්‍ය කොටස අතීත කාලයෙන්ද if සහිත වාක්‍ය කොටස අතීත කාලයෙන්ද
if සහිත වාක්‍ය කොටස අතීත කාලයෙන්ද ප්‍රධාන ක්‍රියාව සහිත වාක්‍ය කොටස ප්‍රධාන ක්‍රියාව සහිත වාක්‍ය කොටස වචන ටික හරියට බලලා ලියන්න would could might would could might would could might වැනි පදයක් සමග would could might වැනි පදයක් සමග ක්‍රියාවේ මූල ස්වරූපයෙන්ද නිර්මාණය කරනු ලබයි ක්‍රියාවේ මූල ස්වරූපයෙන්ද නිර්මාණය කරනු ලබයි හරි ඒකෙන් පස්සේ පුතේ අපි එනවා එතකොට උදාහරණ වලට පැහැදිලි ආයිත් මම කියන්න අවශ්‍ය නැහැ they sold වික්කා කියන එක තියෙන්නේ they sold their house ඒගොල්ලෝගේ වික්කා ඔවුන්ගේ ගේ වික්කා නම් they would be rich ඔවුන් පොහොසත් වේවි මේක they could be rich කියන්න පුළුවන් they might be rich කියන්න පුළුවන් ඒ වචන දෙක භාවිතය ගැටලුවක් නැහැ හරි if type 3 තුන්වෙනි වාක්‍ය රටාවට එන්න පුතේ මේකෙදී අපි කියන්නේ කලින් එකේදී අපි කිව්වේ මුල්ම එක if type 1 එකේදී අපි කිව්වේ අනාගතයේ වේවි කියලා ඉඩකඩ තියෙන සිද්ධි. ඒ කියන්නේ අපි හිතනවා මේක මෙහෙම වෙයි. අනිවාර්යෙන් කොන්දේසි ඊට උනොත් ක්‍රියාව වෙනවා. හරි. මහන්සියෙන් වැඩ කරොත් විභාගේ පාස් වෙනවා. ඒ වගේ සිද්ධි. දෙවැනි එකෙන් අපි කතා කරේ අපි හිතනවා මෙහෙම වෙයි කියලා. හැබැයි ඒ වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. මෙහෙම වුණොත් මෙහෙම කරනවා කියලා අපි පොඩි ප්ලෑන් එකක් ගහනවා. අපි හිතනවා. හරි. ලොතරැයියක් ඇදුනොත් මං නිවස මිලදී ගන්නවා ඇදුනොත්නේ ඒක දන්නේ ඇදේද නැද්ද කියලා. පුතේ මෙන්න මෙතනදී ඒ දෙකම සිද්ධ වෙන්නේ අනාගතේ. හරිද? ඒ ක්‍රියාවන් දෙකම වෙන්නේ අනාගතේ. හැබැයි මෙන්න මෙතනදී අපි පාවිච්චි කරනවා වෙනස්ම විදියක්. if type 3 එක අපිට ඕන කරන්නේ හරිද? imaginary situations that did not happen in the past. අතීතයේදී සිද්ධිය වෙලා නැහැ පුතේ. දැන් ඔයා හිතනවා ඔයා O level කරා. හරිද? O level කරලා ඔයාගේ result එක එද්දී ඔයාට එන්නේ A8යි B එකක්. හරිද? ඔයාට එන්නේ A8යි B එකක්. ඔයාට හිතෙනවා තව චුට්ටක් A B එක දෙවිච්ච විෂයට මහන්සි වුණා නම් මට ඒකක් ගන්න තිබුණා. 9A's ගන්න තිබුණා. හරි? ඒ නිසා පුතේ එහෙම දුක් වෙන දරුවෝ ඕන තරම් ඉන්නවා. මොකද මේ විභාගය කියලා කියන්නේ සරල නැහැ. ඔයාගේ ප්‍රතිඵල සරල නැහැ. ඒ නිසා ඔයා මහන්සියෙන් වැඩ කරන තරමට තමයි ඔයාගේ රිසල්ට් එක එන්නේ. ඔයා ගෙදර හිටියද, කොරෝනා තිබුණද, ඊට පස්සේ ඉස්කෝලේ ගියාද නැද්ද ඒව පුතේ අදාළ නැහැ. හරිද? ඔයා අවුරුද්දම නිකන් ගෙදර ඉඳලා විභාගෙ ලිවුණත් විභාග ප්‍රතිඵලයමයි. මොකද සාමාන්‍ය පෙළ කියලා ඔයාගේ රිසල්ට් ෂීට් එකේ වැටෙන්නේ ඔයාවයි ගන්න ඔයා මහන්සියෙන් උපය ගන්න ප්‍රතිඵලය. හරිද? සමහර දරුවෝ ඉන්නවා A level නම් විභාග අතෑරලම දාපු. ඉතින් යාළගේ අනාගතයට මොකද වෙන්නේ කියන එකේ ලොකු ගැටලුවක් තියෙනවා. සමහරු මේ දවස්වල වැඩට යන ළමයි ඉන්නවා A level වල. A level අතෑරලා විභාගය. මොකද විභාගෙ ලියන්න ඉගෙන ගත්තේ නැහැ. හරි. ඒ නිසා සමහර දරුවෝ පන්ති ගිහිපු නැති දරුවෝ ඉන්නවා. හරි. ඉතින් දෙමව්පියන්ගේ වැඩ කටයුතු වලත් ඇති වෙච්ච ගැටලු එක්ක ෆීස් ගෙවා ගන්න බැරුව අයින් වෙච්ච දරුවෝ ඉන්නවා. හරි. ඉතින් එතකොට එහෙම අයින් කරන අය, ඒ කියන්නේ එයාලගේ යුතුයකම කරන්න විදියක් නැති අය ඉන්නවා. හරි. දැන් අපි එහෙම අයින් කරනවා නම් පුතේ සාමාන්‍යයෙන් ප්‍රශ්නයක් නේ. ඉතින් මම එහෙම අයින් කරේ නැහැ කවුරුවත්. හරිද? අපි එහෙම අයින් කරේ නැහැ. හරිද? තාමත් මගේ groups වල ඉඳපු දරුවෝ දන්නවා ඇති කිසි කෙනෙක්ව එහෙම අයින් කරලා එහෙම ගැටලුවක් උනේ නැහැ. ඒ ඔයාලගේ යුතුයකම ඔයාලා ඉටු කරයි කියන විශ්වාසය උඩ. හරිද? හැබැයි දැන් ඒ වගේ ළමයි ඉන්නවා සාමාන්‍යයෙන්
ඒ විදියට ඒ අදාළ පේමන්ට්ස් කරගන්න බැරි වෙච්ච අය. එතකොට ඒ නිසා උසස් පෙළවලදී එහෙම ඔයාට රිලීස් එකක් ලැබෙන්නේ නැහැ. ඔයා හිතන් ඉන්නෝ නම් අනේ හුරතල් කරાવી කියලා උසස් පෙළවලදීත් එහෙම නැහැ. කෙලින්ම අයින් කරලා දානවා. සමහරු ඒ නිසා විභාග අතෑරපු දරුවෝ ඉන්නවා. මම එක්ක එහෙම පෞද්ගලිකව කතා කරපු දරුවෝ ඉන්නවා. සෝ ඉතින් මේ හේතුව නිසා මට විභාගයට යන්න බෑ. ඉතින් මං කිව්වා මෙහෙම උදව් කරන්නම් මෙහෙම කියලා. එහෙමත් කැමති නැති වෙලාවලුත් තියෙනවා. හරි. ඒ නිසා පුතේ එයා හිතනවා හරි එයා පස්සේ කාලෙකදී හිතනවා වෙන්න පුළුවන් මං උසස් පෙළ කළා නම් මට හොඳ රැකියාවක් ගන්න තිබුණා. හරි. හැබැයි පුතේ එයා හිතනකොට ප්‍රමාද වැඩියා උසස් පෙළ කරලා නෑ. එයාට ආයි කරන්න අවස්ථාවක් නෑ. හරිද? ඊළඟට ඔයා හිතනවා මෙහෙම මම තව මහන්සි වුණා නම් හරිද? වුණා නම් ප්‍රතිඵල ආපු දවසට ඔයාට හිතෙයි මට ඒ 9ම ගන්න තිබුණා. ගෙදර හිටියා අපි පාඩම් කරා නම් තව ඒ 9ම ගන්න තිබුණා. පුතේ එහෙම හිතෙයි. හැබැයි දැන් ඒක වෙනස් කරන්න පුළුවන්ද? බැහැ. හරිද? ඒ වගේ සිද්ධි පිළිබඳ ප්‍රකාශ කරන්නේ අපි if type 3 එකෙන්. අපි හිතනවා මෙහෙම වුණා නම් මෙහෙම වෙන්න තිබ්බා. හරි කියලා. අන්න ඒ වගේ ඒවා. We use if type 3 to say about the imaginary situations. ඒ කියන්නේ හිතින් හිතලා අපි හදනවා සිද්ධිය that did not happen in the past. අතීතයේ සිදු නොවුණු දේ පිළිබඳව අපි ගොඩනගන සිතුවිලි එහෙම නැත්නම් අපි උපකල්පනය කරලා අපි හිතින් නිර්මාණය කරන අදහස් ප්‍රකාශ කරන්න අපි පාවිච්චි කරන F type 3 ලියන්න මෙහෙම අතීතයේ සිදු නොවූ සිද්ධි අතීතයේ සිදු නොවූ සිද්ධි අතීතයේ සිදු නොවූ සිද්ධි පිළිබඳව අප විසින් සිතනු ලබන දේ අප විසින් සිතනු ලබන දේ ප්‍රකාශ කිරීමට අප විසින් සිතනු ලබන දේ ප්‍රකාශ කිරීමට if type 3 වාක්‍ය රටාව භාවිතා කරයි. if type 3 වාක්‍ය රටාව භාවිතා කරයි. හරි. ඒකේ පුතේ ව්‍යාකරණ රටාව තමයි මෙන්න මෙතනදී අපි පාවිච්චි කරන්නේ past perfect form එක. හරිද? past perfect. පුතේ perfect කියනකොටම දරුවන්ට මතක් වෙන්න ඕනේ perfect tense එකක් කියද්දී has have had. හරිද? perfect tense එකක් කියනකොට ඔයාට මතක් වෙන්න ඕනේ has have had. හැබැයි past perfect කියනකොට ඔයාට මතක් වෙන්නේ had විතරයි. හරිද? had විතරයි. එතකොට පුතේ මෙතනදී වාක්‍ය රටාව හැදෙන්නේ හරිද had කියන එක්කෙනත් එක්ක past participle verb එක. ඒ නිසා ඔය දරුවන්ගෙන් මම ඉල්ලනවා මෙතනදී දැන් කලින් එක අමාරු නෑ past tense එක අමාරු නෑ. හැබැයි මෙතන past perfect කියවම පොඩි ගැටලුවක් එනවා මොකක්ද අපි දාන්නේ කියලා. ඒ නිසා මෙන්න මෙතනින් හදාගන්න if කියන එක ඔයා දානවා. හරිද? if කියන එකට එකතු වෙන්න ඕනි කියලා දාගන්න had කියන subject එක දාලා හරිද subject එකත් එක්ක had කියන එකට හරිද past participle verb එකක් එකතු වෙන්න ඕනි කියන එක චුට්ටක් කොටුවක් ඇතුළේ උතනින් දාගන්න මේ මම ටයිප් කරා වගේ පොඩි කොටුවක් ඇතුළේ දාගන්න had එක්ක past participle එකක් භාවිතා වෙන්නේ කියලා හරි
හරි මං හිතනවා ලියාගෙන ඉවර ඇති කියලා. එතකොට මෙතනදී පුතේ වෙන්නේ if එක subject එක පාවිච්චි කරනවා ඒකත් එක්ක had එක past participle use කරනවා. හරි ඕක තමයි සාමාන්‍ය ක්‍රමය. ඊළඟට main clause එක ගොඩනගන්නේ would could might මේ වචන තුනමයි කලිනුත් තිබුණේ. මේ තුනත් එක්ක හොඳට මතක තියාගන්න මේ තුනත් එක්ක අපි පාවිච්චි කරන්නේ have දාලා past participle verb එකක් මේ පැත්තටත් දාන්න ඕනේ. එතකොට would have past participle එන්නේ. බලන්න උදාහරණේ. If you had studied පුතේ මේකේ තියෙන්නේ had studied had එක past participle. එතකොට ඒ කියන්නේ මේ system එක. හරිද? ඊළඟට main clause එක තියෙනවා you would have passed අන්න මේකේ අදහස if you had studied මේකේ තේරුම ගන්නකො you had studied මේකේ තේරුම you ඔබ had තිබුණා studied කියන්නේ අධ්‍යයනය කරලා ඉගෙනගෙන එතකොට ඔයා අධ්‍යයනය කරලා තිබුණා if එකතු වෙනවා නම් ඔයා අධ්‍යයනය කරලා තිබුණා නම් හරි you would have passed the examination ඔබට විභාගය සමත් වෙන්න තිබ්බා හරිද ඔබට විභාගය සමත් වෙන්න තිබ්බා මේකේ අදහස හැදෙන්නේ එහෙමයි හරි you would have passed the examination ඔබට විභාගය සමත් වෙන්න තිබ්බා හරි ඊළඟ උදාහරණය බලන්න if I had not been sick මේක negative sentence එකක් කියලා තියෙන්නේ හරි if I had not been sick මේක had වලට පස්සේ not දාලා එච්චරයි මම අසනීප නොවි හරි අසනීප වෙලා නොහිටියානම් මේකේ අදහස ඒකයි I had not නොතිබ්බා කියන එක මේක not had not කියන්නේ been කියන්නේ වෙලා sick කියන්නේ අසනීප එතකොට මම අසනීප වෙලා නොතිබ්බා නම් මම අසනීප වෙලා නොතිබ්බා නම් හරි මම ලෙඩ වෙලා නොහිටියා නම් ඕකයි අදහස I have පොතේ මේක වැරදි I would කියලා මෙතන හැලිලා මෙතෙන්ට දාගන්න would I would have gone to the party මෙතෙන්ට would කියන එක දාගන්න හරි I would have gone to the party එනිසා මට පාටි එකට යන්න තිබ්බා මෙන්න මෙතෙන්ට තමයි ඔක දාගන්න ඕනේ හරි මෙතන හිස් තැනට I would have gone to the party මට පාටි එකට යන්න තිබ්බා එනිසා ඔය අදහස හදාගන්න මෙතෙන්ට තමයි ඒක එන්නේ හරි ඒ නිසා ඔන්න ඔය විදියට වාක්‍ය හදන්න පුළුවන් හරිනේ අපි ලියමු පහලින් මෙහෙම ලියන්න මෙම වාක්‍ය රටාව නිර්මාණයේදී if සහිත වාක්‍ය කොටස past perfect හරියට බලලා ලියන්න past perfect ආකාරයෙන්ද past perfect ආකාරයෙන්ද ප්‍රධාන ක්‍රියාව සහිත වාක්‍ය කොටස would could might හරියට ලියන්න පුතේ would could might සමග have සමග have යොදා past participle ක්‍රියාවක්
සහිතව ලියනු ලැබේ. past participle ක්‍රියාවක් සහිතව ලියනු ලැබේ. හරි. පොතේ if type not එකට යන්න කලින් බිඳුවේ අවස්ථාවට යන්න කලින් මෙතන activities කියලා පොඩි ඉඩ ප්‍රමාණයක් ඔයාලට දීලා තියෙනවා නේ. පිටුවක් දෙකක් විතර තියෙනවා. ඒ නිසා ගැටලුවක් නැහැ. මේ activities කියන තැන හරිද ක්‍රියාකාරකම් කියන තැන අපි ලියලා ඉන්නවා ක්‍රියාකාරකමක්. හරිද කලින් කතා කරපු තුනෙන් mix exercise එකක් මිශ්‍ර වෙලා හැදිච්ච අභ්‍යාසයක්. හරිද? ඒ නිසා අපි කෙලින්ම යමු ඒ අභ්‍යාසයට. මෙන්න අභ්‍යාසය. හරිද? පේනව නේද පුතේ? ඔව් සර්. හරි. ඕකේ පළවෙනි වාක්‍ය දෙක ලියා ගන්න. ඒ දෙක මම කියලා දෙනවා. ඔයාලා උත්තර ලියන්න. හරි පළවෙනි වාක්‍ය දෙක ඔයාලා උත්තර ලියන්න. ඕක ලියාගෙන ප්‍රශ්නේ ලියන්න. Complete the sentences with the correct form of the verbs. Mix type එකක් මේක. Mix. ඒ කියන්නේ පළවෙනි තුනම මිශ්‍ර වෙච්ච අභ්‍යාසයක්. ඒ නිසා මේකෙදි ඔයා මේක ලියාගෙන පළවෙනි දෙක මට කියන්න ඉවරයි කියලා මම ඒකේ උත්තර දෙක කියලා දෙන්නම්. කොහොමද අපි උත්තර තේරුවේ කියලා. ඊට පස්සේ තව වාක්‍ය ටිකක් තියෙනවා. හරි. දැන් පටන් ගන්නකෝ. හරි පළවෙනි වාක්‍ය දෙක මම හිතනවා අපිට ඉඩ ටිකයිලු තියෙන්නේ. එහෙම ඉඩ ටිකක් නම් තියෙන්නේ පුතේ ලියන පොතේ ලියන්න. ගැටලුවක් නැහැ. හරි මං හිතන්නේ දැන් ඉවර ඇති. මේක පුතේ අපි උත්තර තෝරමු. මේක හරි පහසුයි. We have to suggest the answers after examining the first part or the missing except the missing part. We have to consider
if clause or main clause in the sentence. අපි පුතේ අපේ අර අයින් කරපු කොටස missing part එක හැර අපි තෝරන්න ඕනේ ඒකේ if clause එකේ හරි main clause එකේ හරි අපි හොඳට ඒක පරීක්ෂා කරන්න ඕනේ. හරි. After examining පරීක්ෂා කරාට පස්සේ we have to identify what is the type of the sentence. What is the type? මොකක්ද වර්ගය කියන එක අපි අඳුන ගන්න ඕනේ. ඒ අඳුනගත්තට පස්සේ තමයි උත්තර ලියන්න පුළුවන්කම ලැබෙන්නේ. හරිද? First you have to see here if clause. මේක නම් පුතේ if clause එක තියෙනවානේ. එතකොට මේක I had joined අන්න පුතේ I had joined. එතකොට අපි දන්නවා පළවෙනි එක අපි පාවිච්චි කරේ present tense එකේ. එතකොට present tense එකෙන් තියෙනවා නම් අපි දැන් මේ will විතරයි. දෙවෙනි වාක්‍ය රටාවේදී අපි බැලුවා past tense එක තිබ්බේ if clause එකේ. එතකොට past tense එකත් එක would could might විතරයි දැම්මේ. හැබැයි මෙතනදී if I had තියෙනවා. හරිද? එතකොට I had joined කියන්නේ past perfect. past perfect එක තියෙනවා නම් මේ පැත්තේ answer එක මේ පැත්තේ උත්තරේ විදියට අපි ගන්නේ would could might වගේ වචනයක් එක්ක have දාලා past participle. ඒ නිසා අපි මෙතෙන්දි ගන්නවා පිළිතුර would have enjoyed. Would have enjoyed much. So this is the answer. මේක තමයි පිළිතුර. බලමු ඊළඟ එක. If you finish your homework quickly. අන්න if you finish. ඔයා ඉවර කරනවා නම්. හරිද? එතකොට you finish. මේ finish විතරයි තියෙන්නේ. ඒ කියන්නේ present tense වර්තමානයි. වර්තමානෙන් තිබුණා නම් අපි මේ පැත්ත දැම්මේ will වගේ එකක් එක්ක verb root. ඒ නිසා මෙතනදී අපි ගන්නවා will කියන එකත් එක්ක verb root එක උත්තර එනවා will take. හරිනේ. ඕක තමයි answer එක බවට පත් වෙන්නේ. will take. හරි. හරි. sir could have enjoyed දාන්න බැරිද? පුළුවන් පුතේ. මේකෙදි would could ඕන එකක් දාන්න පුළුවන්. would could might. ඒ නිසා මෙතන would වෙනුවට ඔයාට කැමති නම් could දාන්න පුළුවන්. හරි. could have enjoyed. ඒක හරි. might have enjoyed කිව්වත් හරි. තියෙන්න ඕනේ ඒ type එක විතරයි. හරිනේ. හරි. ඊළඟ ටික පුතේ ලියන්නකෝ දැන්. ඊළඟ sentences ටික.
හරිද පුතේ? පුතේ හරිද? Awareness.
හරි. අන දැන් නම් කීප දෙනෙක් ඉවර වෙලා තියෙනවා. හරි. මං හිතනවා දැන් වෙලාව ඇති කියලා. ඉවරයි නේද පුතේ හැමෝම? ඔව් සර්. හරි අනිත් දරුවෝ. හරි අපි උත්තර ටික බලමු. මේකේ පුතේ පළවෙනි කොටස හරිම සරලව අපි ඉක්මනින් උත්තර ටික දාගෙන යමු. You will be selected. You will be selected. මේක පුතේ future අනාගත අදහසක් මෙතන තියෙන්නේ. එතකොට මේ පැත්ත තියෙන්න ඕන present tense එකෙන්. ඒ නිසා if you learn තමයි එන්නේ. වෙන විශේෂ එකක් නෙවෙයි. හරිද? If you learn the poem well එච්චරයි. You will be selected. ඔබ තේරේවි to the recitation test. මේ ගායන තරගයට පරීක්ෂණයට. If you learn the poem well ඔයා poem එක හොඳින් ඉගෙන ගන්නවා නම් and we could have seen the comet if we could have මෙතෙන්දී පුතේ තියෙන්නේ could have කියලා. එතකොට could have කියන එක තියෙනවා නම් අපි දන්නවා මෙතෙන්දී main clause එක could have කියලා එන්නේ. would could might වගේ වචනත් එක්ක have දාලා past participle ආවේ අන්තිම එකේදී. අන්තිම එකේ කියලා කියන්නේ අපි අනිවාර්යෙන් දන්නවා perfect එකක් තමයි ඊට කලින් if clause එක තියෙන්න ඕනේ. හරිද? එතකොට if clause එක තියෙන්න ඕනේ past perfect එකෙන්. එතකොට මෙතනදී තියෙනවා if we එක දාන්න වෙනවා had. හරිද? had එක ඊට කලින් දාන්න වෙනවා would වගේ එකක් දාලා would have ඊට පස්සේ මෙතනදී අපි පාවිච්චි කරන්න ඕනේ මේ පැත්ත පුතේ main clause එක මේකේ තියෙනවා. main clause එක තියෙන නිසා අපි දාන්න ඕනේ if clause එක. එතකොට එන්නේ had. හරිද? had එක past participle. එතකොට get up කියන එකේ past participle එක got up. ඒ නිසා මෙතෙන්දී අපි දානවා we could have seen the comet කියලා කියන්නේ පුතේ මේ ධූමකේතුව. හරි වල්ගතරුව දෙකම එකයි මං හිතන්නේ. එතකොට වල්ගතරුව. එතකොට මේකෙදී we could have seen the comet අපිට වල්ගතරුව ධූමකේතුව බලා ගන්න පුළුවන්කම තිබුණා. හරිද? if we had got up before dawn dawn කියන්නේ පුතේ අලුයම. හරිද? එතකොට අලුයමට පෙර අපි අවදි වුණා නම් අවදි වෙලා තිබ්බනම් අපිට බලා ගන්න තිබුණා. හරි. ඊළඟ එක if I be කියලා තියෙනවා. මේ be කියලා තියෙන තැන්වලදී පුතේ අනිවාර්යෙන් අපි පාවිච්චි කරන්න ඕනේ be verb එකක්. හරි be verb එකක්. ඒ කියන්නේ am is වෙන්න පුළුවන්, was වෙන්න පුළුවන්, be double en been වෙන්න පුළුවන්, be ing been වෙන්න පුළුවන්. ඕවා තමයි අපි පාවිච්චි කරන්න ඕනේ. I wouldn't do that. I would not. මෙතන පුතේ would විතරයි තියෙන්නේ. එතකොට අපි would could වගේ වචනයක් එක්ක හරිද verb root යදෙනවා කියලා කිව්වේ දෙවෙනි එකේ. ඒ කියන්නේ past verb එක තමයි තියෙන්න ඕනේ මේ පැත්තේ. ඇයි past tense එකත් එක්ක past idea එකක් එක්ක තමයි මේ පැත්තේ would සහ could එක්ක ක්‍රියාමූලය ආවේ. හරිද? දෙවෙනි වාක්‍ය රටාව. දරුවන්ට මතක තියෙන්න ඕනේ ටියුට් එක බලන්න පුළුවන් if type 2 වල. එතකොට මෙතෙන්දී අපි ගන්නේ be verb වල අතීත අදහස. ඒ කියන්නේ was සහ were ඔය දෙකෙන් එකක්. අපි සාමාන්‍යයෙන් පුතේ if I was කියන එක පාවිච්චි කරන්නේ if I was හරිද? if I was you. හැබැයි පුතේ මෙතන සුවිශේෂී අවස්ථාවක් අපි මේක ප්‍රකාශනයක් විදියට ගන්නවා. හරිද? මේක ප්‍රකාශනයක් විදියට අපි ගන්නවා
මම ඔබ වුණා නම් එතකොට ඒ වගේ වෙලාට පුතේ ප්‍රකාශනයේදී යෙදෙන්නේ were if I were you හරි ඒ නිසා මේකෙදි අපිට පිළිගන්න පුළුවන් වඩාත්ම සුදුසු පිළිතුර were හැබැයි දැන් වෙනකොට පුතේ verse කියන එකත් පාවිච්චි කරනවා I එක්ක මේ ප්‍රකාශනයේදී verse කියන එකත් අපි පාවිච්චි කරනවා ඒ නිසා දෙකෙන් ඕන එකක් ඔයාට නිවැරදි පිළිතුරක් විදියට බාර ගන්න පුළුවන් හැබැයි සාමාන්‍යයෙන් ප්‍රකාශනයේ තියෙන පුතේ if I were you මම ඔබ වුණා නම් හරි මම ඔබ වුණා නම් if I were you හරි එහෙමයි එන්නේ ඊළඟ එක if I pay you 1 million rupees මම ඔබට මිලියනයක් ගෙවනවා නම් මෙන්න pay present tense එකෙන් තියෙන්නේ එහෙනම් මේ පැත්ත me this car ඔයා කාර් එක මට විකුණනවද කියලා පුතේ අහන්න ඕන ඔන්න ගැටලුවක් හරිද දැන් මෙතන තියෙන්නේ පුතේ present tense නේ මෙතන present tense එකෙන් තියෙනවා නම් අපි දන්නවා මේ පැත්ත තියන්නේ future tense එකෙන් අනාගත කාලෙන් පුතේ අනාගත කාලයේ ප්‍රශ්නයක් අහන්නේ කොහොමද will මුලට අරන් ඒ නිසා හරිම සරලයි මෙතන අපි පටන් ගන්න will වලින් එතකොට මේකේ පිළිතුර අපි ගන්නේ will you sell you එක පාවිච්චි වෙන්නේ ක්‍රියාමූලයමයි will you sell me this car ඔයා මේ කාර් එක මට විකුණාවිද කියලා අහනවා මම මට මිලියනයක් ගෙවනවා නම් හරිද ඊළඟ එක we would have been angry with Savindu මෙන්න would එක have been තියෙන්නේ පුතේ එතකොට මෙතෙන්දී අපි දන්නවා would could වගේ එකක් එක have එක been past participle verb එක ආවේ තුන්වෙනි එකේ if type 3 වල එතකොට if type 3 වලට හරිද if type 3 වලට අපි if clause එක තියන්නේ past perfect එකකින් එතකොට මෙතන would have been තියෙනවා නම් මේ පැත්ත තියන්න වෙන්නේ had එක past participle හරිද එතකොට මෙතනදි තියෙනවා if he මොකක් නිසාද හරි if he betray පුතේ betray කියලා කියන්නේ පාවලා දෙනවා කියන අදහස හරිද betray කියන්නේ පාවලා දෙනවා එතකොට ඕකේ past participle එක අපි ගන්න betrayed කියලා හරිද ied ආදේශයක් එන්නේ එතකොට මෙතන දිනනවා if he had betrayed ඔන්න ඔහොමයි එන්නේ හරිද sorry මේකේ yed y තියනවා y වලට ed ආදේශ වෙන්නේ if I had betrayed ඔන්න ඒ විදිහට තමයි ඕකේ past participle එක එන්නේ එතකොට if he had betrayed කියලා කියන්නේ පාවලා දෙනවා එතකොට betrayed the whole class එතකොට අදහස එන්නේ අපි සවින්දු සමග තරහ වෙලා ඉන්න ඉඩ තිබෙනවා හරි ඉඩ තියෙනවා තරහ වෙලා ඉඳීවි මොකක් වුණා නන්ද ඔහු මුළු පන්තියම පාවලා දීලා තිබුණා නම් if he had betrayed the whole class ඊළඟ එක if you my request we could have meet in the Facebook එතකොට මෙතන we could have met could would වගේ එකක් එක්ක have එක past participle තියෙන්නේ අපි දන්නවා තුන්වෙනි එකේ එතකොට මේ පැත්ත තියෙන්න ඕනේ past perfect එකෙන් එනිසා if you had accepted ඔබ had accepted ඔබ මගේ request එක accept කරලා තිබ්බනම් හරිද we could have met in Facebook අපිට Facebook එකේ මුණ ගැහෙන්න තිබුණා accept කරලා නැති නිසා බෑ ඊළඟට if he drive තියනවා fast හරි the company will dismiss him will තියන්නේ පුතේ future tense එහෙනම් මෙතන ඉන්නේ present tense මයි එතකොට if he drive කියන එක වර්තමාන කාලෙදි පුතේ කතෘ ඒක වචන නම් අපිට සිද්ධ වෙනවා ක්‍රියාව ඒක වචනෙන් තියන්න ඒ නිසා drives කියලා දාන්න වෙනවා එතකොට if he drives fast ඔහු වේගෙන් පදවනවා නම් the company will dismiss him ආයතනය ඔහු අස්කරාවි අයින් කළා දාවි ඊළඟ එක if Yasiru had not cheated in the test Yasiru test එකේදී රැවටීමක් කරලා නොතිබ්බනම් තිබුණේ නැත්නම් the principal not suspend him මේක suspended කරන්න වෙනවා මොකද මෙතන තියෙන්නේ had not cheated මෙතන තියෙන්නේ had not cheated ඒ කියන්නේ past perfect එක මේ පැත්ත තියන්නේ
would හරි ඊට පස්සේ could හරි might හරි එක්ක have යොදලා past participle එතකොට if you would have හරිද දැන් දාන්න තියෙන්නේ පුතේ not suspend කියන එක suspend කරේ නෑ කියන එක ඒ නිසා මෙතෙන්දී පුතේ අපි මේකේ not එකතු කරන්නේ would ගාවට wouldn't have suspended ඔන්න ඔහමයි ඕක හැදෙන්නේ මෙතෙන්දී wouldn't කියලා තමයි මේකේ නෙගටිව් එක හදන්නේ හරිද wouldn't have suspended him එනිසා පිළිතුරු ටික ඔන්න ඔහමයි එන්නේ ගැටලුවක් තියෙනම් ඔයාලගේ තර්කයක් තියෙනම් ඉදිරිපත් කරන්න අහන්න පුළුවන් තේරුනේ නැති තැනක් තියෙනම් ආය අහන්න තේරුනේ නැති තැනක් තියෙනම් ආය අහන්න පුතේ ගැටලුවක් තියෙනවා නම් ආය අහන්න So would have not කියන්න බෑනේ බෑ පුතේ අපි ওই වගේ වෙලාවක නෙගටිව් එක හදද්දි පුතේ දැන් මෙන්න මේක බලමුකෝ අපි will තියනවා will have කියලා තියනවා හරි will have කියලා තියෙද්දි අපි ඒක තමයි නෙගටිව් කරන්නේ හරිද දැන් අපි සාමාන්‍යයෙන් අදහස් නිර්මාණය කරද්දි පුතේ මේකේ මම හිතනවා දැන් ගැටලුවක් නෑ ඒ කියන්නේ මේක ඔයාලා හදාගෙන නැති කියලා අපි පුතේ මෙන්න මේ පිළිවෙලට තමයි නෙගටිව් ෆෝම්ස් වලදී නෙගටිව් අයිඩියාස් හදන්නේ හරි මම ඒක ඔයාලට පැහැදිලි කරන්නම් මෙන්න මෙහෙම සාමාන්‍යයෙන් අපි බැලුවම පුතේ ලැන්ග්වේජ් එකේ ගත්තොත් be verb එකක් විතරක් තියෙනවා නම් හරිද be verb එක විතරක් උදාහරණයක් am වෙන්න පුළුවන් is වෙන්න පුළුවන් are වෙන්න පුළුවන් ඔය විදිහේ වචනයක් තියෙනවා නම් අපි සාමාන්‍යයෙන් නෙගටිව් කරන්නේ ඕක එතකොට be plus not තමයි ඕකට එකතු වෙන්නේ උදාහරණ විදියට ගන්න පුළුවන් am not හරිද එහෙම නැත්නම් is not ඔය විදියට ඕක හදනවා ඊට පස්සේ සාමාන්‍ය model verb එකක් විතරක් තියෙනවා නම් හරිද model verb එකක් විතරක් තියෙනවා නම් අපි උදාහරණයක් ගත්තොත් will ඊට පස්සේ can ඔය විදිහේ model verb එකක් විතරක් තියෙනවා නම් අපි ඕකට තමයි එකතු කරන්නේ නෙගටිව් එක එතකොට will not හරිද ඊට පස්සේ can not ඔහොමයි ඕක නෙගටිව් වෙන්නේ ඊට පස්සේ පුතේ හිතන්නකෝ තියෙන එකක has එහෙම නැත්නම් have වගේ එකක් තියෙනවා කියලා එහෙම නැත්නම් had හරි ඔය වචන තුනෙන් එකක් තියෙන වෙලාවකදී ඔය තුනෙන් එකක් විතරක් තියෙන වෙලාවකදී අපි ඕක නෙගටිව් කරන්නේ have not හරිද haven't ඊට පස්සේ has not hasn't ඊළඟට had not hadn't හරිද ඔය විදිහට තමයි නෙගටිව් වෙන්නේ මෙන්න මේ වගේ තියෙන ඒවා මොඩල් එකක් එක්ක මොඩල් වචනයකුත් එක්ක තියෙන්න පුළුවන් මෙහෙම will be තියෙන්න පුළුවන් හරි ඊට පස්සේ would be තියෙන්න පුළුවන් හරි ඊට පස්සේ can be තියෙන්න පුළුවන් ඔය වගේ be ස්වරූප තියෙන්න පුළුවන් හරි ඊට පස්සේ පුතේ මේකේ will have තියෙන්න පුළුවන් හරි will have මොකද verb root එකක් අනිවාර්යෙන් එන්නේ will වලට පස්සේ models වලට පස්සේ දරුවන්ට මම පන්තියේ උගන්වලා තියෙනවා model verb වලට පස්සේ හරිද model verb වලට පස්සේ සාමාන්‍යයෙන් තියෙන්නේ ක්‍රියා මූලය එතකොට මේවා models නේ will would can must ඔය වගේ ඒවා models ඊට පස්සේ තියෙන්න ඕනේ මූලයක් එතකොට be ගේ ලොක්කා be ක්‍රියාපද ඇම්මිස්සා වල ලොක්කා තමයි be ඒ නිසා be තියෙන්න පුළුවන් මේ have verbs අනම්මනම් වල ලොක්කා තමයි have ඒ නිසා එයා තියෙන්න පුළුවන් එතකොට will have ඊට පස්සේ would have ඔය විදියට තියෙනවා ඔයි වගේ තැන්වල පුතේ නෙගටිව් එක ක්‍රියේට් කරන්නේ හරිද ඒ වගේ තැන්වල නෙගටිව් එක ක්‍රියේට් කරන්නේ මේකේ මොඩල් එක තමයි නෙගටිව් කරන්නේ එතකොට will not be අපි ඕක කෙටියෙන් ඇත්තටම කියන්නේ won't be කියලා හරි දරුවෝ ඒක දන්නවා won't be ඔවා අහලා තියෙනවා හරි ඊට පස්සේ would be කියන එක අපි සාමාන්‍යයෙන් කියන්නේ wouldn't be කියලා හරි wouldn't
be would not be ඕක හැදෙන්නේ ඔහොමයි ඊට පස්සේ can be කියන එක අපි කියන්නේ can't be කියලා හරි can't be ඒක අපි ওই විදිහට තමයි ගන්න හරි ඊට පස්සේ මෙතන මේ තියෙන will have ඒ වගේ වෙලාවකදීත් පුතේ අපි එහෙමමයි කරන්නේ අපි මේක කවදාවත් කියන්න නැහැ මෙහෙම හරි ඒ කියන්නේ මේක will ඔහොම දාලා ඊළඟට have not කියලා කියන්නේ will haven't කියන්නේ නැහනේ will have not එහෙම නෑ පුතේ අපි කියන්නේ will වලට not එකතු කරලා have කියලා will not have අපි කියනවා won't have කියලා හරි won't have එතකොට ඕක පාවිච්චි කරන්නේ ඔන්න ඔය විදියට හරි එනිසා නෙගටිව් කරනකොට ඒ නෙගටිව් කරන්නේ මොන තැනද කියන එක හරියට ඔළුවේ තියාගන්න මෙතන would have වගේ එකක් තියෙන වෙලාවකදී අපි පාවිච්චි කරන්නේ wouldn't have හරි wouldn't have ඔන්න ඔහොමයි ඔයයි නෙගටිව් ෆෝම්ස් හැදෙන්නේ ඒ නිසා ඔය හැම වෙලේම පුතේ මතක තියාගන්න මොඩල් එකක් තියෙනවා නම් මේ මොඩල් එක නෙගටිව් කරලා තමයි අපි අදහස නිර්මාණය කරන්නේ හරි ඊට පස්සේ might not have suspended තියෙන්න පුළුවන්ද කියලා අහනවා ඒක පුළුවන් හරි might not have suspended පුළුවන් මොකද මේවා පුතේ models will කිව්වත් would කිව්වත් can කිව්වත් might කිව්වත් have to has to කිව්වත් should කිව්වත් must කිව්වත් ඔය හැම එකක්ම models අපි ගිය සතියේ කතා කරන්නේ models ඒ ඕන එකක් නෙගටිව් කරන්න පුතේ ඒක පිටිපස්සට not දාලා ඒ අරගෙන වෙන තැන් වලට not දාන්න බෑ හරි ඒ නිසා මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා පැහැදිලිද පුතේ ඒ කොටස නෙගටිව් වෙන විදිය හරි ඊට පස්සේ පුතේ අනිත් කාරණාව අපි අර කිවර කරලාම අපි කතා කරමු මේක අපිට ඊළඟට තියෙනවා කෙලින්ම කතා කරන්න if type වල not අවස්ථාව බිඳුව අවස්ථාව ඒක note එක ලියාගෙන ඉමු හරි if type note conditional type 0 එක we use if type not to say about the general truths අපි කියනවා ලෝකයේ පවතින සත්‍යයන් හරිද ලෝක සත්‍යයන් general truths scientific facts විද්‍යාත්මක කාරණා scientific facts condition always has the same results මේක එකක් අයින් කරන්න has the same results කොන්දේසියට හැම වෙලේම තියෙන එකම ප්‍රතිඵලය නම් කොන්දේසියට අනුකූලව එන ප්‍රතිඵලය එකයි එහෙමනම් අපි පාවිච්චි කරන්නේ if type note අවස්ථාව ලියන්න පුතේ මෙතනින් මෙන්න මෙහෙම ලෝක සත්‍යයන් විද්‍යාත්මක කාරණා ලෝක සත්‍යයන් ඊළඟට විද්‍යාත්මක කාරණා ඊළඟට ලෝක සත්‍යයන් විද්‍යාත්මක කාරණා සහ කොන්දේසියට එකම ප්‍රතිඵලය ලැබෙන සිද්ධි කොන්දේසියට එකම ප්‍රතිඵලය ලැබෙන සිද්ධි පිළිබඳ ප්‍රකාශ කිරීමට if type not අවස්ථාව භාවිතා කරයි if type not අවස්ථාව භාවිතා කරයි if type not අවස්ථාව භාවිතා කරයි හරි ඒකෙදි පුතේ විශේෂත්වය තමයි දෙකම තියෙන්නේ simple present tense එකෙන් මේ දෙකම simple present tense මේ if you heat ice ඔබ ice රත් කරනවා නම් ice නම් is melts දිය වෙනවා හරි it melts මේක it melts හොඳේ is melt නෙවෙයි sorry it melts මේකේ තියෙන is කියලා it melts it වෙන්න ඕන it melts ඒක දිය වෙනවා present tense
එක හදාගන්න පුතේ is melt නෙවෙයි it melts. හරි it. ඊළඟ එක if you stand in a rain without umbrella. කුඩයක් නොමැතිව කුඩය නොමැතිව ඔබ වැස්සේ ඉන්නව නම් හිටගෙන ඉන්නව නම් you get wet ඔබ තෙමෙනවා. හරි you get wet ඔබ තෙමෙනවා. එතකොට පුතේ මෙන්න මෙතනදී මේ අදහස නිර්මාණය වෙන්නේ එහෙමයි conditional sentences වලින්. හරි conditional sentences වලින් ওই විදිහ අදහස් නිර්මාණය කරන්න පුළුවන්. ලියන්න මෙතන පහලින් මෙවැනි අදහස් නිර්මාණයේදී හරිද මෙවැනි අදහස් නිර්මාණයේදී මෙවැනි අදහස් නිර්මාණයේදී if clause සහ main clause යන දෙකම if clause සහ main clause යන දෙකම වර්තමාන කාලයෙන් ලිවිය යුතුය. වර්තමාන කාලයෙන් ලිවිය යුතුය. හරි මං හිතනවා පුතේ ඒ කොටස හරි කියලා. ඊට පස්සේ දැනුවත් කිරීම කීපයක් ඔයාලට කරන්න තියෙනවා. ඉතින් මේ කොටස් ටික පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. මේකේ ගැටලු මොනවා හරි තියෙනවා නම් අහන්නකෝ පුතේ. මේ කොටසේ ගැටලු මොනවා හරි තියෙනවා නම් අහන්න. ගැටලු මොනවා හරි තියෙනවද? ආයිත් කියන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා පුතේ. මොකක්ද ආයිත් කියන්න පුළුවන්ද කියලා දරුවා අහන්නේ. හරි පුතේ ඉතින් මං හිතනවා පැහැදිලි ඇති කියලා. වෙන ගැටලු මුකුත් දරුවෝ යොමු කරන්නේ නැති නිසා ලෙසන් එක පැහැදිලි ඇති කියලා. මෙන්න මේ ටික හොඳට අහගන්න පුතේ. ඊළඟට ඉඳලා හරිද ඊළඟ වීක් එකේ ඉඳලා වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ නැහැ. ඒ කියන්නේ අද අප්ලෝඩ් කරනවට ෂුවර් නැහැ. මොකද දරුවෝ පාන්දර නැගිටින්න නැතුව පස්සේ වීඩියෝ එක බලන්න පුරුදු වෙනවා. ඉතින් ඔයාලා පාන්දර නැගිටින එකට ඒක සාධාරණයක් නිසා මම ඒ තීරණය අයින් කරා. වීඩියෝ එක YouTube අප්ලෝඩ් කරන්නේ නැහැ. හරිද? ඒක තමයි පළවෙනි ඩිසිෂන් එක. ඔයාලා ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න ඕනේ සියලුම දරුවෝ. මොකද දැන් මෙතන අද ඉන්න ප්‍රමාණය ගත්තම වීඩියෝ එක බලන්න ඉල්ලන ප්‍රමාණය සහ බලන ප්‍රමාණයත් එක්ක ගත්තම ඒක ලොකු මේ එකක්. ඒ නිසා එහෙම වීඩියෝ එක දෙන්නේ නැහැ. ඒක පළවෙනි කාරණාව. ඉතින් අද මේ වීඩියෝ එක දකින දරුවන්ටත් අන්තිම වෙද්දි බැලුවොතින් එහෙම මේ කියන ටික තේරෙනවනේ. මේ කියන ටික ඇහෙනවා. ඒ නිසා වීඩියෝ එක දෙන්නේ නැහැ. සාධාරණ හේතුවකට අනුව ඒක මට කතා කරලා වෙනම ඔප්පු කරනවා නම් එහෙම නැත්නම් කලින් මෙසේජ් එකක් දාලා ක්ලාස් එකට එන්න බැරි වෙන දරුවෙකුට විතරක් වීඩියෝ එක දෙනවා. හරිද? ඒ නිසා ඒකත් මං දෙන්නම් ඒකයි විදියට. එතකොට ඒ නිසා වීඩියෝ එක දෙන්නේ නැහැ. හරි ඒක තමයි පළවෙනි කාරණාව. ඊළඟට පොතේ අගෝස්තු මාසයට අදාළව ඔයාලගේ පේපර්ස් දෙකක් තමයි ටියුට් එකට දාලා තියෙන්නේ. ඒ පේපර්ස් දෙකම සීල් කරලා තියෙන්නේ. දැන් ඔයාලට ගන්න පුළුවන් හැම ආයතනයකින්ම බිවරයකින් ඊට පස්සේ උඩුගම පවරෙන් සයන්ස් එකෙන් සවිත් දෙකෙන් ඇතුළු ඕනම ආයතනකින් ගන්න පුළුවන්. ඔයාට දෙනවා අද 31යි. සති දෙකක කාලයක් පේපර් එක ටියුට් එක අරගන්න. ඒ කියන්නේ අගෝස්තු මාසේ ෆී එක ගෙවුවම තමයි ඒක ලැබෙන්නේ. හරිද? මොකද ටියුට්ස් කාඩ් එක විදියට ටියුට් තමයි දීලා තියෙන්නේ. එතකොට ඔයාලට පේපර්ස් දෙකක් මොඩල් පේපර් දෙකක් ඒකේ තියෙනවා. කම්ප්ලීට් පේපර්ස් දෙකක්. ඒ දෙකම සීල් ගහලා තියෙන්නේ. මොකද සීල් එක නැති පේපර්ස් මම අපහු බලන්න බාරගන්නේ නැහැ. හරිද? ඒක සාකච්ඡා කරනවා අපි දෙවනි සතිය වෙනකොට.
ඒ කියන්නේ අද 31යි නම් අපි හෙට පළවෙනිදාට 14 වෙනිදා වෙද්දී 14න් පස්සේ එන දවසකදී බ්‍රහස්පතින්දා දවසේ හෝ 14 වෙනිදා වෙද්දී අපි ඒක සාකච්ඡා කරනවා. හරි සාකච්ඡා කරනවා. ඔයාගේ රචනා ප්‍රශ්න ටික බලන්න මම පේපර් ගෙන්න ගන්නවා. ඒ ටියුට් එකයි 21 වෙනිදා 28 වෙනිදා වගේ වෙද්දී ඔයා ආයතන වලට බාර දෙන්න ඕනේ. මට රචනා ප්‍රශ්න ටික බලන්න. ඒ අනුව තමයි මම ලකුණු දාන්නේ. ඒ නිසා රචනා ප්‍රශ්න කිසිම හේතුවක් නිසා කිසිම දරුවෙකුට නොලිය ඉන්න බෑ. දැන් අපි පේපර්ස් කරන්න ඕනේ. මොකද ඔයාලට නැත්තම් මේක ප්‍රැක්ටිස් කරන්න කාලයක් නැහැ. නිකම්ම ඉගෙනගෙන වැඩේ කරන්න බෑ. ඒ නිසා පුතේ ඔයාලා අනිවාර්යෙන් පේපර් එක ලියන්න ඕනේ. පේපර් එක ටියුට් එක අරගෙන සති දෙකක කාලයක් ඇතුළත ලියන්න. අපි සාමාන්‍ය ව්‍යාකරණ ප්‍රශ්න සාකච්ඡා කරනවා. රචනා ප්‍රශ්න මම චෙක් කරනවා. ඒ චෙක් කරන්නේ සීල් එක සහිත පේපර්ස්. ඒ කියන්නේ ඔයා වෙනම නැත්තම් ඕක ෆොටෝකෝපි ගහනවානේ. ඉතින් එහෙම කරන්න බැරි වෙන්න තමයි ඇත්තටම එහෙම කරන්නේ. හරිද? ඉතින් කිසිම ළමයෙක්ව ක්ලාස් එකෙන් එහෙම අපි අයින් කරන්නේ නැහැ. නමුත් ඔයාලගේ පැත්තෙන් විය යුතු දේ වෙන්න ඕනි කියන එක මතක තියාගන්න පුතේ. හරිද? ඉතින් ඒකත් එක්ක වීඩියෝ එක දෙන්නේ නැහැ හැමෝටම ලයිව් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න වෙනවා. ඒ වගේම සජීවීව සම්බන්ධ නොවන දරුවෙක් නම් එයා සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්න ඕනේ මගෙන් වීඩියෝ එක ගන්න නැත්තම් දෙන්නේ නැහැ. හරිනේ? ඊළඟට පේපර් එක අරගන්න ඒක කරන්න. සහ මේ වෙද්දී අපි කලින් මාසේ කොටස සම්පූර්ණ කරලා තියෙන්නේ. conditional sentences සහ direct indirect කොටස් ටික ඉවරයි. අපිට දැන් ඉඳලා පුළුවන් නිදහසේ පේපර්ස් වලට යන්න. හරිද? මේ එන සතියේ ඉඳලා අපි පේපර්ස්, model questions සාකච්ඡා කරනවා, රචනා ප්‍රශ්න කතා කරනවා. ගොඩක් දුරට පුතේ practicing side එක practically අපි වැඩ පටන් ගන්නවා. ඒ නිසා ඉතින් හැමෝම තමන්ගේ තියරි කොටස් පාඩම් කරන්න පටන් ගන්න මේ සතිය ඇතුළත ඊළඟ සතියේ සෙනසුරාදා වෙද්දී ඔය අනිවාර්යෙන් සියලුම පාඩම් කරගෙන ඉන්න ඕනේ. passive ද active ද conditional sentences ද direct indirect ද මට අදාළ නැහැ. සියලු දෙනා live සම්බන්ධ වෙන්න ඕනේ. මම ඒ live ඉන්න අයගෙන් නම කියලා අහනවා මේක ඇයි මෙහෙම වෙන්නේ කියලා. එතකොට මට පොත ළඟ තියන් හිටියත් කමක් නැහැ. නැතුව හරි කමක් නැහැ. ඔයාලගෙන් මට උත්තර ඕනේ. ඔයා මොකද 11 වසරේනේ පුතේ ඉන්නේ. දැන් මෙච්චර දවසක් අපි ඉගෙනනවා වැඩ කරා. අදින් පස්සේ ටිකක් රෆ් දරුණුයි. මොකද ඔයාගේ ඒ සාමාර්ථයට ඔයා වැදගෙන යන්න ඔයාගේ ග්‍රේඩ් එක උඩට දාගන්න අපි වැඩ කරන්න පටන් ගන්නවා. ඒ නිසා තියරි කොටස් පාඩම් කරන්න නම කියලා ප්‍රශ්න අහනවා. ඒ නිසා හැම කෙනෙක්ගෙම පාඩම් කරන්න වැඩ කරන්න කියලා රික්වෙස්ට් කරන ගමන් අද පන්තියේ මම නතර කරනවා. ඒ අරගෙන ගැටලු මොනවා හරි තියෙනවා නම් දරුවන්ට අහන්න මම ටික වෙලාවක් දෙනවා. මම එකපාරේ chat එක off කරන්නේ නැහැ. ඔයාලට mic එකෙන් ඕනම් mics on කරලා ප්‍රශ්නයක් මොනවා හරි අහන්න පුළුවන් ගැටලු තියෙනවා නම්. ඒ වගේම chat එකෙන් මොනවා හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් එහෙම අහන්න පුළුවන්. ඒ නිසා එහෙම ගැටලු තියෙනවා නම් ඒ දේවල් ටික අහන්න. ඒ වගේම දරුවන්ටෙන් මම ඉල්ලනවා ටියුට් එක අරගන්න පළවෙනි සති දෙක ඇතුළතදී අරගෙන පේපර්ස් දෙක කම්ප්ලීට් වෙන්න ඕනේ. හරිද? තුන්වෙනි සතිය වෙද්දි මම මේ පේපර්ස් ගෙන්න ගන්නවා. ඔයාගේ රචනා ප්‍රශ්න චෙක් කරන්න. එහෙනම් හැමෝටම සුබ සතියක්. Have a nice day and goodbye.